දැන් අපි මේ භාවනාවට සුදුසු කරුණු ටිකක් අපි කියලා දෙන්නම්. දැන් මේ ඊට කලින් මම මේ උදේ අහපු ප්‍රශ්න දෙකක් හරි තුනක් හරි මම පස්සේ කියන්නම් කියලා පෝස්ට්පෝන් කරා. ඒක අපේ පින්වතුන් අහන්න පුළුවන්. එකක් මහත් ඇහුවා නේද? තව කවුරු හරි විජේවර්ධන මහත් ඇහුවද? අපේ උත්තර දුන්නා ගන්නවා. ඒකෙන් දැහැමිකටපත් වෙනවනේ. ඒක උත්තරය ලැබිලා තියෙනව නේද ඒකට? ඒකෙන් සාමාන්‍යයෙන් අතට වෙන්න පුළුවන්. හොඳයි. හොඳයි. තවත් මහත්යවද එකක් නෑ නේ? අප්‍රමාත් මහත්යව. ඔය ස්වාමීනාසේ ආනාපාන සති භාවනාව ආදායක භාවනා පිළිපොතයි වුණාට පස්සේ කොහොමද විදර්ශනා භාවනාවට හැරෙන්නේ කියලා. විදර්ශනා භාවනාවට හැරෙන විදිය. ප්‍රායෝගිකව මෙන්න මෙහෙම තියෙනවා. එකක් තමයි අපි ආනාපාන සති භාවනාව කළාම අපේ හිත හොඳට සංසුන් වෙනවා. දුවන්නේ නැතිව එක අරමුණක තියාගන්න පුළුවන් හයියක් හැදෙනවා. ගැම්මක් හැදෙනවා. සාන්ත ස්වභාවයක් හැදෙනවා. එතකොට ඒ හිත පවතින්නේ සහ අපේ හිත වැඩ කරන්නේ අපි යම් කිසි දෙයකට හැරෙව්වාද ඒ හරවපු ඒරියා එකේ වැඩ කරනවා. පවත්වන්න පුළුවන්. ආනාපාන සති භාවනා වඩලා හොඳ චිත්ත සමාධිය හදාගත්තම ඒකෙන් ඇති වෙන අපේ හිතට ඇති වෙන එක්තරා ගතියක්, ඒකාග්‍රතා ගතියක්, සාන්ත ගතියක්, සමාධි ගතියක්. ඒ සමාධි ගතිය ඊට පස්සේ සාමාන්‍ය විදිහට භාවිතා කරලා ඊට පස්සේ අපි ඔය මේ අපේ ඔය ශරීරය මෙනෙහි කරන්න. ඊට පස්සේ හිසේ පටන් පාදාන්තය දක්වා මෙනෙහි කරන්න. වේදනාව හසු කරගන්න. ওই වගේ දේවල්ට මේක භාවිතා කරන්න පුළුවන්. ඇවිස්සිච්ච හිතකින් කරනවට වඩා අර වගේ සමාධියක් හදාගෙන කරනකොට ඒකට අහු වෙන ධර්ම හොඳට පැහැදිලි පිරිසුදු ගතිය වැඩි. මෙනෙහි කරගන්න ලේසි. ඔය එකක්. අනිත් එක තමයි ඔය ඒ ධර්ම අහු වෙනකොට ඒවා ඒ මෙනෙහි කරන ධර්ම වේදනාවද රූප ධර්මයක්ද ඒ හැම එකක්ම අනිත්‍ය වශයෙන් බලන්ඩ දුක්ඛ වශයෙන් බලන්ඩ අනාත්ම වශයෙන් බලන්ඩ හොඳ නුවණකුත් ඒ පාදක කරගෙන හැදෙනවා. එක තැනකට හිත යොමු කරගෙන ඉන්නකොට ශාරීරික වශයෙන් වේදනා ධර්මයක් හරි ඇති වෙන ධාතු ස්වභාවයක් හරි ආයතනික ධර්මයක් හරි ඒක දිහා හොඳට බලාගෙන ඉන්නකොට අපිට දැනෙනවා මේ එතන ධර්ම ස්වභාවයක් මතුවෙලා ඒ එක්කම හැංගිලා නැති වෙලා යනවා. තව ඩිංගකින් ආයෙත් ඊට සමාන හැඩ තියෙන ධර්ම මතුවෙනවා. ඊට පස්සේ ඒක නිකන් ඒ වෙලාවෙ නිකන් අපෝ වෙලා නිකන් හැංගිලා පර වෙලා යන ගතියක් තියෙන. ඒ වෙනුවට නැවත රිප්ලේස්මන්ට් එකක් එනවා. ඔය ස්වභාවය දැනගන්න පුළුවන් ඔය හිසට හරි නළලට හරි නාසයේ පැත්තට හරි ශාරීරියේ පපු ප්‍රදේශයට හරි උදරයේ හරි කොහේ හරි තැනක මෙනේ මේ ඒ ධර්ම ස්වභාවයක් වැඩිපුර තියෙන තැනක් තියෙනවා. අන්න දැනෙන තැනක් තියෙනවා. එතෙන්ට මෙනේ කර යොමු කරාන් පස්සේ ඒක හොඳට පේනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම එතනින් අල්ල ගන්න පුළුවන් ධර්ම පේන ගතිය වැඩි. ඔන්න එක. අනිත් කාරණේ තමයි අපි මේ ඔය සමාධියක් හදාගත්තම ඔය ඉස්සෙල්ලා කියපු එකේම
සමාධියක් හදාගත්තාම මේ සමාධියේ තිබෙනවා මේ හොඳ බ්‍රයිට්නස් එකක්. ආලෝකමත් ගතියක්. එතකොට ඇතුළාන්තයේ කලෙලි ගතියක් හැදෙනවා. එලි ගතියක් හැදෙනවා. ඒ වගේම ආලෝකමත් ගතියක් හැදෙනවා. ප්‍රභාස්වර ගතියක් හැදෙනවා. ඒක අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ ආලෝකය කියලා තමයි. එක එක්කෙනාගේ සමාධිය වැඩෙන තරමට ඒ ආලෝකයේ තිබෙනා වූ එළියත් අඩු වැඩි වෙනවා. දැන් තියෙනවා මේ ඔය ගෙවල් වල ඔය සල්ලිකාර ගෙවල් වල සල්ලි ගොඩක් එහෙම තියෙන මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙනවා මේ ලයිට් එකක් තියෙන. ඒක මේ ඒක කැරකෙව්වන් පස්සේ මෙහෙම අඩු වෙනවා. ආයෙ කැරකෙව්වන් පස්සේ වැඩි වෙනවා. එහෙම දැකලා තියෙනවද? දැකලා තියෙනවද? රෙගියුලේටර් එකක් තියෙනවා. එහෙම අත්‍ය දැකලා තියෙනවද? ඩිමන්ස් විදිහට. කාගේද තියෙන්නේ? අර නෝනට සල්ලි තියෙනවා. එහෙම තියෙනව නේද? අර ඔක සල්ලිකාරයන් ගාවේ තමයි තියෙන්නේ. හොඳට බලන්න. ඒක වමට කැරකුවම පස්සේ අඩු වෙනවනේ. ටිකක් දකුණු කරවම පස්සේ මොකද වෙන්නේ? අඩි වැඩි. සමාධි භාවනාවේ තියෙනවා හොඳට ඒකට ශක්තිය දුන්නා. අර දකුණට කැරකුවම පස්සේ තියෙන්නේ කරන්ට් එක පොඩ්ඩක් එහෙට වැඩියෙන්පත් අදලා යන එකනේ තියෙන්නේ. ඒ වගේ අපි ශ්‍රද්ධාව, කැපවීම, එනර්ජි හොඳට දැම්මම බැලන්ස් කරලා දුන්නම ඒකේ තියෙන ආලෝකය බ්‍රයිට්නස් එක හොඳට වැඩි. එහෙම එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ එහෙම හදාගත්තම සමාධිය අපි අර ඒක හරවන්න පුළුවන්. ඒක මේ අතට පයට හොඳට හරවන්න පුළුවන්. දන හිසට කොතෙන් හරි අපේ ශරීරයේ කොතන හරි යම්කිසි වේදනාවක් තියෙන ඒ පැත්තට හරවන්න පුළුවන්. කුණප කොට්ටාස කියලා ධාතු ස්වභාවය ගොඩක් තියෙනවනේ. ඒ පැත්තට හරවන්න පුළුවන්. හරවපු ගමන් ඒ හරවපු තැන තියෙන ටික පේනවා. ඔය සමාධියේ තිබෙන ආනුභාවය. දැන් අපි සමාධියක් නැතුව වැඩේ කරන්න ගියන් පස්සේ තියෙන්නේ අහුලන එකනේ තියෙන්නේ. නිකන් අතපත කාලා බලනවා මේක පටවි. මේක තේජෝ. නෑ මේක තේජෝ. හරි. හිරොන්න නෑ මේක තේජෝ නෙමෙයි මේක පටවි. ඊට පස්සේ ආය අහුලනවා. නෑ මේක වායු. තීරණයකටවත් යන්නේ නෑ. හැබැයි අහුලනවා. එහෙමත් කරනවා. ඉතින් නැති එකේ එහෙමත් කරනවා. අර අපි ඒක නිසා සමාධිය නැතුව වැඩ කරන්න ගියාම අපි හැම වෙලාවෙම ඕලාරික කැලල අපිට කැප්චර් වෙනවා. දැන් අපි මේ සියුම් හුස්මට වඩා හැටි දානකොට තේරෙනවනේ. හැටි දානකොට තේරෙන්නේ ඕලාරික හුස්ම රැලි කැප්චර් වෙනවා වැඩි. ඒ ඇයි සියුම් වේවාට ලයිට් නැහැ. එතකොට අර මන් ඩිම් කතාවක් කියවනේ. එක එක්කෙනාගේ සමාධි එක එක මට්ටම්. සමහරුන්ගේ සමාධි ගති අලු පාටයි. අලු පාටට බරයි. හැබැයි තියෙනවා. සමහර අයගේ එළිය ගති රන් පාටට, කහ පාටට රන් පාටට බරයි. සමහර අයගේ ලා සුදු පාටට බරයි. සමහර අයගේ බ්‍රයිට් සුදු පාටයි. ඒ එක එක්කෙනාගේ හිතවල තිබෙන දියුණු මට්ටමට අනුව සමහරුන්ගේ නිකන් ලා කහ පාටක්. සමහරුන්ගේ බ්‍රයිට් කහ පාට. රත්තරන් පාට කියලා කියනවා. සමහරුන්ගේ අලු පාටයි. සමහරුන්ට අලු පාටත් දුඹුරු පාටත් මැද හැවුවා. ඔය වගේ එක එක මට්ටමේ තමයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලොන්ට ඒ ටිකක් ඉස්සරහට යනකොට ඒ ආලෝකය වුණත් තවත් හර වෙලා බ්‍රයිට් වෙලා දියුණු වෙලා හැදෙනවා.
ඒ ආපු ආලෝකයේ ඕන පැත්තකට දැම්මන් පස්සේ ඒකට ටිකක් දැනෙන ඒක නිකන් අපි පොට් එකක් අපි හිතමු මෙහෙම උදාහරණයක් මේ කාරණේ තේරුම් ගන්න. ඒ තමයි උදේ පාන්දරට අපේ ගෙවල් වල ඉතින් අර කන්දෙන්නේ එන්නේ එළිය කන්දෙන් එළිය එනවා. ඒ කන්දෙන් එළිය එනකොට ඒ එළිය එන්නේ පැතිරිලා නෙවෙයි මාත්. ඒකේ ඉන්නේ බීම් එකකට. බීම් එකකට එළිය එනකොට බීම් එකෙන් එළිය වැදෙනකොට මේ දැන් මේකේ මේ කාමරේ බලන්න මේ කාමරේ තියෙන පැතිරිච්ච එළියක් නේ. එතකොට මේ අතර තියෙනව පේන්නේ නැහැ. මේවා ඔක්කොම වහලා ටෝච් එකක් ගහලා බීම් කරපු ගමම මේකේ තියෙන කුණු කැලි ටික පේනවා. තේරෙනවනේ? ඔන්න ඔය වගේ එකක් වෙනවා මහත්තයා. ඔය ඕකේ ඇස්සේ ඔය සමාධි ආලෝකات එක්ක වැඩ කරන්න ගියා. ගහපු තැන තියෙන ටික සංකලණي වෙනවා. ඒක නිසා දැන් එහෙම පේනකොට එතෙන්ට වැඩ කරන මනස එතෙන්ට යන චිත්තචෛතසික හරවලා තියෙන ඒවා ඒකට අපි දාන කැමැත්ත ඡන්දය ඊළඟට වීර්ය ගතිය එතනින් එහාට යන්නේ නැති ඒකාග්‍රතාවය ඕවා හොඳට අහු වෙනවා කිය. සියුම් ධර්ම අහු වෙනවා. ලොකු නේ සියුම් ඒවා අහු වෙනවා. ඔන්න ඔය සියුම් ඒවා අල්ලගන්න පුළුවන් ඒකට කියනවා සමාධියෙන් ධර්ම එකතු කරනවා කියලා. ධර්ම හොයනවා. තව එකක් තමයි මේක මම සාමාන්‍යයෙන් මේ පහුගිය දවස්වල දැන් මාස 2කට 3කට කලින්ම තත්විඳපු එකක්. තියෙන සෙලෝ ටේප් තියෙනවනේ. සෙලෝ ටේප් එක මොකද්ද මේ අර අපි අහලවන්නේ. ඒ සෙලෝ ටේප් එකේ තියෙනවා මේ කොහෙට හරි මේ වගේ තැනකට ඇලෙවුවන් පස්සේ ඒක අර රන්වන් පාටයක ඩිංගක් අලවලා තියෙන පේනවා. සමහර ඒවා තියෙනවා මෙන්න මේ කොලේ පාටමයි. ඒක ඇල්ලුවන් පස්සේ ඒක හරි අමාරුයි අල්ලගන්න. පාටට අමාරුයි. ඒක උඩින් බැලුවට පේන්නේ නැහැ. හැබැයි මෙහෙම ගිහිල්ලා හොඳට බැලුවම පේනවා. ફોකස් කරුවම පේනවා. සමාධියෙත් ඒ වගේ මහත්යා සමාධිය හරියට ඒකට දාපු ගමන්ම එළිය හොඳට පේනවා ඒකේ තියෙන ධර්ම. එතකොට ඒ ධර්ම අල්ලගත්තන් පස්සේ ඒ ධර්ම ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා යන බව පේනවා. ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන බව හොඳට පේනවා ඒක ඇතුලේ. ඒ එහෙම යනකොට හිත හතීගුණ දුවන්නේ. එතකොට හිත යම් කිසි දෙයක් බලනවා. අනිත්‍ය වශයෙන් බලනවා. කැඩී යන වශයෙන් බලනවා. බිඳී යන වශයෙන් බලනවා. නැති වේ වශයෙන් බලනවා. නැති වෙන්නේ මොනවද? අර සමාධි ආලෝකයේ දාගෙන ඉන්න පරාසයේ ඇති වෙන නාම ධර්ම සංස්කාර චෛතසික ධර්ම ආලෝක වශයෙන් තිබෙන දේවල් ඒවා නැතිලා යනවා. සමහරට ආලෝකෙත් අඩු වෙනවා. ආලෝකය අඩු වෙනකොට ඒක අඩු වුණාත් කියලා දන්නවා. ඉතින් ඔය වගේ අනිත් එක තමයි එතනට බැහැ ගන්න ධර්මයක් තියෙනවා. බැහැ ගන්න ධර්ම කියලා කියන්නේ ඒ වගේ ආවන් පස්සේ ඔය දැන් මේ වගේ තියෙනවනේ මේ ලයිට් එකට කවුරුත් අපි ලෝභ කරන්නේ නැහැ. ගලවගෙන යන්නත් බෑනේ. මේවා පන්සලේ වань. යම් කිසි විදියකින් අපි නිල් පාට පොඩි බලුත් බෙහෙක එකක් තිබුණොත් එහෙම මේ හයි කරලා නැහැ. නමුත් ඉතින් පොඩි මොකක් හරි ඉතින් ගෙනියන්න පුළුවන් එකක් තිබුණොත් එහෙම අපි ඒක ගන්නවනේ. ගෙනියන්න පුළුවන් නම් ලයිට් එක පොඩි බ්ලූ කලර් ලයිට් එකක් ගන්න. මේ ලයිට් එකට වඩා ඒ ලයිට් එක පුංචි.
හැබැයි ප්‍රියමනාපයි. ප්‍රියමනාපයි. ආන්න ඒ වගේ තියෙනවා අපේ ඔය සමාධිය ඇතුලේ ඉන්නකොට හිත ඇලෙනවා ඒවට. ඒව අල්ලන්න පුළුවන්. ආන්න ඒ වගේ තමයි මහත්තයා එතන අනිත්‍ය හොයාගෙන යන්නේ. අනිත්‍ය එක තමයි ඔය පිටිපස්සට මෙනෙහි කරනවා කියලා එකක් තියෙනවා. පිටිපස්සට මෙනෙහි කරනවා කියලා කියන්නේ අපි අපේ අවස්ථාවේ ඉඳලා සමාධිය හොඳට තර වුණාම අපි මේ අවස්ථාවේ ඉඳලා උදේ හිතනවා. ළඟයිනේ. උදේ හිතාගෙන යන්න ලේසි. ඒ කියන්නේ හරියටම ඒකෙන් කියන්නේ නෑ මේ පුළුවන් තරම් උපරිමයෙන් ඈඳන්න බලනවා. ඒ කියන්නේ දැන් මහත්තයා මෙතෙන් එන්න කලින් කරේ මොකද්ද? ඔතෙන් එන්න කලින් කරේ නැගිටලා ගිහිල්ලා මේක වැහුවානේ. මේක වහන්න කලින් ඉඳගෙන හිටියා. ඉඳගෙන කලින් අර ගාථා කිව්වා. ගාථා කියන්න කලින් ආවා. ඊට පස්සේ ඊට කලින් මේක පූජා. ඔය වගේ මේ තියෙන actions වල sequence එකක් තියෙනවා. නේද? order එකක් තියෙනවානේ. ඒ order එකේ backwards එක. ඔය සමාධියේ ගියන් පස්සේ backwards යන්න පුළුවන්. ඊට පස්සේ අමතක වෙනවා නම් ආයෙත් සමාධි කරනවා යනවා. ආයෙත් සමාධි කරනවා ඔහොම යනකොට හෙටට යන්න පුළුවන්. නෑ ඊයට. හෙට කියන්නේ අනාගතේනේ. ඊයට යන්න පුළුවන්. ඊයට ගියන් පස්සේ ඊයේ කරපු දේවල් දැන් ඊයේ දවසට යනවා. ඊයේ දවසේ හැන්දෑවේ ඉඳලා සිල් පවාරනවා. ඊට පස්සේ ගෙදරට ගියා. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා සිල් පවාරණය වුණා. ඊට පස්සේ දවස් සාකච්ඡා කරා, භාවනා කරා. ඔය පිටිපස්සේ හිතාගෙන ඊයේ උදේට ගිහිල්ලා ඊට පස්සේ ඊයේ උදේ මහත්තයා නැගිටලා කියලා මූණකට හොදගෙන ආපු විදිය. ඊට පස්සේ පෙරේදට. ඔහොමම යනකොට මේ දවසින් දවස කියලා සතියෙන් සතිය කියලා මාසෙ ගිහිල්ලා ඔහොම යනකොට ප්‍රධාන ලයින් එකක යනවා බෑක්වර්ඩ්. ඒ කියන්නේ අපිට මතක් කරගන්න පුළුවන් ඒවා තියෙනවානේ. ඒ වගේම පැනලා යනවා. පුළුවන් තරම් ලොකු ඒවානේ පොඩි ඒවත් අහුලගෙන යනකොට ඕඩර් එක හොඳට වැටෙනවා. අපි සාමාන්‍යයෙන් ඕක හිතනකොට ඕක කියනකොට ඕකත් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ සමාධියේ සැකහිඳයි. ආන්න එතන තමයි විචිකිච්ඡාව තියෙන්නේ. ඔය සමාධි ධර්මයේ සැකහිට්ටම මෙහෙමත් කරන්න පුළුවන්ද කියලා හිතන් පස්සේ විශ්වාසය නෑ. ඔය සමාධිය තියෙන එක්කෙනාට ඒක නෑ. නැති එක්කෙනාට ඒකයි. සමාධිය තියෙන එක්කෙනාට ඒකේ හයිය දැනෙනවා. එයාට මතක් කරන්න පුළුවන්. කොහොම ගියාම පස්සේ පොඩි කාලෙට යනවා. පොඩි කාලෙට ගිහලා කුඩා තැනට යනවා. කුඩා තැනට ගිහලා පොඩි කාලේ කරපු කිරි බීපු ඒවා, දඟලපු ඒවා හැරිච්ච එකත් මතක්. පොඩි කාලේ. දැනට අපිට මතක නැති වෙලා තිබුණාට සමාධිය තර වුණාන් පස්සේ ඒවා ඇවිස්සලා එනවා. එහෙම වුණාන් පස්සේ යනවා මව්කුසට ගිහිල්ලා ප්‍රතිසන්දිය තැනට යනවා. ප්‍රතිසන්දිය තැනේ සමහරුන්ට ටක් ගාලා එහා ආත්මයට පයින්නවා. සමහරුන්ට කීප ගමනක් එතෙන්ට මතක් කරගෙන ගිහිල්ලා අර දොර තට්ටු කරනවා වගේ ගිහිල්ලා කීප ගමනක් මතක් කරගොම් ටකස් කරලා පැනලා. ආන්නේ එහෙම ඇති වෙනවා කියලා කියන්නේ හේතුඵල ධර්මයන් බලාගන්න සැකසංකා නැති වෙන තැන. අපි කියන කාංකාව කියලා තරණේ ආන්න සැකසංකා නැති වෙන තැන. ওই වගේ හේතුඵල ධර්මයන් බලන්න ওই සමාධිය උපකාර වෙනවා. අර විදර්ශනාවට යන්නේ කොහොමද කියලා අහුවනේ. විදර්ශනාවට යන්නේ සමාධිය දාලා බලනවා. ඒ සමාධියෙන් ලැබෙනා ආලෝකයෙන් ධර්ම අවශ්‍යලා බලනවා. තව එකක් තියෙනවා. ඔය එකක් තමයි ලයිට් එක ගහලා බලනවා කියන්නේ. අනිත් කාරණේ තමයි අපි ධ්‍යාන සමාධියකට ගියාම ධ්‍යාන සමාධියේ ධර්ම සමහර ඒවා ඕලාරිකයි සමහර ඒවා සිව්. ධ්‍යානයක තියෙන ධර්ම නාම ධර්ම තමයි තියෙන්නේ. වැඩිපුර සලකන්නේ නාම ධර්ම. ඒ කියන්නේ චිත්ත ධර්මයෙන්. චිත්ත ධර්ම වල නාම ධර්ම වල ප්‍රධාන හයියට වැඩ කරන ඒවා තමයි විතක්ක ප්‍රථම ධානය නම්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකකත. ওই ධර්ම ටික හොදට ඕලාරිකව දඟල හොයනවා.
අර මේ මාළු ටැංකියක මාළුව දඟලන්නා ওই ටික තියෙනවා. දෙවෙනි ධානයට යනකොට තව ටිකක් කාර්ය අඩු වෙනවා. විතක්ක ਵਿਚාර දෙක නැති වෙනවා. ප්‍රීතිය සුඛයත් ධාන මේ සමාධියත් එකතු වෙනවා. ඒ තියෙනවා. එතකොට ධර්ම කාරණා තුනයි. හැබැයි ඒ ධාන ධර්ම හැටියට ධාන අංග හැටියට තියෙන ඔච්චරයි. පළවෙනි එකේ 5යි, දෙවෙනි එකේ 3යි, තුන්වෙනි එකේ 2යි. සුඛ ඒකාග්‍රතාව විතරයි. හතරවෙනි එකේ 2යි. එහෙම වුණාට ඕවා ධානයක ප්‍රකටාංග. ප්‍රධාන ධානාංග. එතකොට එහෙම වුණාට ඒකේ ඔය ටික විතරක් නෙවෙයි තියෙන්නේ. ධාන හිතක තියෙනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර, විතක්ක, විචාර, අදිමොක්ඛ, පළවෙනි එක විරිය, ප්‍රීති, ඡන්ද ඔය ටික තියෙනවා. අනිත් එක තමයි අර්පණ අවස්ථාවක නම් සෝබන චෛතසිකට මේ සෝබන චෛතසික තියෙනවා 19ක්. ඊට පස්සේ රූපාවචර හේකනම් රූපාවචර ධානයට ගැලපෙන ඒවා තියෙන ඥාන සම්පයුක්ත භාවය. ආන්න ඔය ඔක්කොම මහත්ය ඒකේ ඇස්සි තියෙනවා බැලන්ස් වෙලා තියෙනවා කියලා අහුලන්න පුළුවන්. ඔය එහෙම අහුලා ගත්තාන් පස්සේ එතන එයා ධානයක බලන්නේ ධර්ම එකක් නෙවෙයි ධර්ම පොකුරක්. ධර්ම පොකුරක්. එතකොට ඒ පොකුරම ඇති වෙලා නැති වෙලා යන බව එයාට දකින්න පුළුවන් ධානය ඇතුළේ ඉඳගෙන නෙවෙයි ධානයෙන් එළියට ඇවිල්ලා ධානය මෙනෙහි කරනවා. ධානයට යනවා එළියට එනවා මෙනෙහි කරනවා. ධානයට යනවා එළියට එනවා මෙනෙහි කරනවා. ධාන අංග සහ ධානයේ ඇතුළේ තියෙන ධර්ම සහ. ආන්නේ එහෙ මෙනෙහි කරනකොට ඒ ටික තමයි එයා විපස්සනා කරන්නේ. අනිත්‍යයි විදර්ශනා කරන්නේ. ඇතුළට ගියා ඉස්සෙල්ලා ගියා යනකොට තිබුණා එළියට ආවා දැන් නැහැ. හැබැයි එයාට ධානයෙන් එළියට ආපු ගමන් වෙච්ච සිද්ධිය දැන් වගේ මතකයි. දැන් වගේ හිතට පේනවා. දැන් දකින්න වගේ. හැබැයි දැන් නැහැ. එයා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මේක මේ දැන් නැහැ නමුත් තිබුණා නැති වුණා. ආයෙත් එයා ඇතුළට යනවා. ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න පුළුවන් අනිත් එක මේ අර සැක නැහැ. දැන් අර ඉස්සෙල්ලා කියවනේ මේ සමහරට අපි පටවි ගතිය වෙන්නේ නැහැ ඔක තේජෝ. නෑ තේජෝ වෙන්න බෑ ඕක පටවි තමයි. අර මෙහෙම තියෙන සැකෙන් අරක එහෙම නෑ. ස්පර්ශය හොඳට අහු වෙනවා. ස්පර්ශය අහු වෙනවා, චේතනාව අහු වෙනවා, වීරිය අහු වෙනවා, ජීවිතේන්ද්‍රිය ගතිය දැනෙනවා. ධර්ම ස්වභාවය ඇටිට. ආන්න ඒවා එකින් එක පොදි පිටින් මෙනෙහි කරන්න පුළුවන්. විදර්ශනාවේ සියුම් තැන් තමයි ඒ. ආන්නේ ඒ විදිහට තමයි ධානයක දැන් කියවනේ ආකාර කීපයක්. එකක් කිව්වා ධානයක් හදාගෙන සමාධිය ඇති වුණාම සමාධියෙන් අපි වෙන දේවල් මේ කෙස්ලොම් නස්දිය කෙස්ලොම් නහර ආදී දේවල් මෙනෙහි කරනකොට පේනවා. අනිත් ඒ කිව්වේ අපි ධාන ආලෝකයක් හැදුනන් පස්සේ ඒකේ තියෙනවා කියන්නේ එක විදිහේ මට්ටම් වල අර ආලෝක ස්වභාවය ඒක පාවිච්චි කරලා ගන්න පුළුවන් ඒ ආලෝකයෙන්. හැබැයි සමහරලාට මෙහෙමත් කරනවා. සමහරුන්ගේ මේ ආනාපාන සතියේ සමාධිය එනවා. සමාධිය ආවන් පස්සේ ආනාපාන සමාධිය ආවට ඒගොල්ලන්ගේ මේ අර චිත්ත ඒකාග්‍රතාවයේ බලවත් හොඳයි. හැබැයි චිත්ත ඒකාග්‍රතාවයේ බලවත් වුණාට අර ඇති වෙන බ්‍රයිට් ආලෝකමත් ගතිය ඒ තරම් මේ පවර්ෆුල් නේ. ප්‍රභාස්වර ගතියක් නෑ. ඒක නිසා එවැනි අයට ලේසි එකක් කරන්න තියෙනවා. ඒගොල්ලන්ට ආලෝක කසිනේ හරි ඕදාත කසිනේ හරි දෙනවා. ආලෝකය හරි ඕදාතය හරි. අර කියන්නේ ආනාපාන සති භාවනාව කරලා හොඳට සමාධිමත් හිතක් තිබුණම ඒකින් අනිත් ඒකට මේ ය아가න්න ලේසි. ඒ කියන්නේ ආය ගොඩාක් ඔය හතපත ගහන්න ඕනේ නැහැ. අර මොකක් හරි සමාධියකින් මුලකේ යන එක තමයි
තියෙන මෙහෙදී කෝසස් තියෙන අන්න ඒ වගේ. මෙහි කෝසස් තියෙනවා කොස් නෙවෙයි ආ. කොස් නෙවෙයි. මේ මොකක්ද ඒක කියන්නේ මේ ඉගෙනීම් පාඨමාලා. ඒ පාඨමාලා තියෙනවා යම්කිසි පාඨමාලාවක් කරගෙන ගිහිල්ලා ඒකේ යම්කිසි ඉහළ තැනකට ගිහින් ඩිප්ලෝමා හරි එහෙම නැත්නම් ප්‍රාථමික ඩිග්‍රියක් හරි එහෙම කරාම ආය අනිත් සබ්ජෙක්ට් එකට පනින්න ආය ඒකේ මුලින් ඉඳලා එන්න ඕනන්නේ නෑ. ඒකෙම බ්‍රිජ් එකක් දාන්න පුළුවන්. ක්‍රොස් ක්‍රෙඩිට්. අන්න ඒ වගේ එකක් දාන්න පුළුවන්. මෙහි කවුද අතුරු ගිහලා තියෙනවද? අතුරු වල ගිහලා තියෙනවද? නෑනේ. අර ලයිට් කතාව වගේ පරිස්සම්. අතුරු කියන්නේ මොකක්ද? ගහෙන් ගහට යන. ඒකට කියන්නේ අතුරු. අතුරු ගොඩක් කොහෙද වැඩිපුර තියෙන්නේ? බේරු වල තියෙනවනේ. බේරු වල, කයාගල, වැලිගමක් තියෙනවා. හරිද? අර පැත්තේ තව ගොඩක් තියෙන්නේ. ඔය කළුතර පැත්තේ. කුරුණෑගල මාරුවිල පැත්තේ තියෙනවා. අන්න ලයින් එකේ තමයි තියෙන්නේ. එතකොට හොඳට හිතන්න. මිනිස්සෙක් ගහකට යනවා. කොතනින් හරි පොල් ගහකට යනවා උඩට. එතකොට මේ මිනිස්සයා අනිත් ගහට යන්නම් ආයෙ බහලා යන්න ඕනේ. නේද? බහලා ඊට පස්සේ ආයෙ දිහාගෙන ගිහලා අර ගහ ගහට දාලා ආයෙ ඒකේ නගින්න ඕනේ. මුලින් ඉඳලා යන්න ඕනේ. ඊළඟ ගහට නම් එදිනෙන් බහින්න ඕනේ. බහලා අනිත් ගහට යන්න ඕනේ. නේද? ඒක නිසා ඕකට නැගීම් ගොඩක් තියෙනවනේ. මහන්සියිනේ. ඒක නිසා එක ගහකට නැගලා ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් ගහට යන්නේ කොහොමද? ක්‍රොස් එකක් ගන්න. නේද? ආන්න මේ වගේ මේ මානසික දියුණු මානසික වැඩ තිරන නේද? මේ මනෝමය වැඩ මේ චිත්ත ඒකාග්‍රතාව වැඩ සමාධි වැඩ වෙන ප්‍රොජෙක්ට් එකක් නේ. මේකෙත් තියෙනවා ක්‍රොස් යන්නේ. ආනාපාන සතියෙන් හොඳ ධානයක් හදාගත්තාන් පස්සේ අනිත් ඒවට ය아가න්නේ අනිත් ඒවට ය아가න්න මේ සමාධියෙන් අනිත් අපි හිතමු පඨවි කසිනේ කියලා ආලෝක කසිනේ කියමු ඕදාත කසිනේ කියමු ඕදාත කසිනයක් දාලා එයාට දවසක් දෙකක් සතියක් ගහනකොට අරගෙනවා ඔය නිකන් ආයෙ ගහ මුලට නැගලා ආයෙ වනුගග ආයෙ යන්න ඕනේ නැහැ එහෙම එනවා හේතුව ඉස්සල්ලා එකේ නීවරණ කඩලානේ තියෙන්නේ. නීවරණ පංච නීවරණ ධර්මයන් යට දහලා එයා චිත්ත හදාගන්න තියෙන්නේ. ඒක නිසා සංඥාව වෙනස් කරන එක තමයි මෙතන තියෙන්නේ. සංඥාව කියලා කියන්නේ ඉස්සල්ලා ආනාපාන සති සංඥාව තිබුණා. දැන් තියෙන්නේ කසින සංඥාව. සංඥාවෙන් අරකින් මේකට මාරු වෙන එක තමයි තියෙන්නේ. ඒකයි කියන්න පුළුවන්. ඒක නිසා ඕදාත කසිනේ දීලා ඕදාත කසිනේ හරි ආලෝක කසිනේ හරි දීලා එයාගේ හිතට හදපු ගමන්ම කසින භාවනාවක් දීපු ගමන් අර ආනාපාන සතියේදී බ්‍රයිට් එක නැතිලා තිබුණානේ. මේකේ නෝ. කොහොම ජොබ් තියනවා මේක. එහෙම දාලා ඊට පස්සේ ආලෝක කසිනෙන් හරි නැත්නම් ඕදාත කසිනෙන් හරි දාපු ගමන්ම මේ ඇතුලේ තියෙන ඒවා පේනවා. අන්න ඒකයි ධාන ඔය බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගාන කොයි කරන්න කියලා ගොඩාක් උද්‍යෝගමත් කරේ. ඔය නිසා. ඊළඟට බැරි මේ එක්කිනාට අඩුතරමේ මේ පුංචි පහේ ටෝච් එකක් වගේ එකක් හරි හදාගන්න අර තියෙන්නේ මොකද්ද සමාධිය උපචාර සමාධි අවස්ථාවක්වත් හදාගන්න ඕනේ. ඒකෙත් අර නීවරණ ධර්ම හැප්පෙන්නේ නැහැ. ආන්න එහෙම හදාගන්න තමයි යන්න ඕනේ. ඔය මම මේ වෙලාවේ කිව්වේ මොකද්ද? ධානයකට ගිහිල්ලා ඒ ධානයේ ඇතුලේ තිබෙන ධර්ම කොහොමද අපි විපස්සනා කරන්නේ? ඔන්න මාරු වෙන තැන. මාරු වෙන තැන. ඒ ධාන ධර්ම විපස්සනා කර කර බලනකොට ඊට පස්සේ යා ධානයේ පාදක කරගෙන ධානයට ගිහිල්ලා ධානයේ ඇති වෙන මතුවෙන ධර්ම ටික මෙනෙහි කරලා ඒ ධානය පාදක කරගෙන ධානයේ තියෙන ධර්ම මානසිකාරයෙන්
අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගෙන එයා නිවනටපත් වෙනවා. ඔන්න ඒක ක්‍රමය. මේක තේරුණාද? ස්වාමීන් වහන්සේ කසින ආරමුණක් එහෙම අපි හදාගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අපි ආනාපාන කරන්නේ. ඉස්සෙල්ලා එකකින් හදාගන්න. එකකින් යන්න. ඉස්සෙල්ලා එකකින් ගිහිල්ලා ඒ හොඳට සමාධිය හදාගෙන ඒ සමාධියේ ගන්න ක්‍රම තියෙනවා. ඒක සමහරුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන සති භාවනාවේ හොඳ බ්‍රයිට් හැදෙනවා. නිකම් මේ අපි මෙලා බලාගෙන සුදු පාට වගේ හුත්තට හැදෙනවා. මේට වඩා හුත්තට හැදෙනවා. සමහරුන්ට එහෙම එන්නේ නැහැ. එහෙම අපිට තර්ක කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? මටත් ආවා, අපේ ලොකු අක්කගේ පුතාටත් ආවා. මට කොහොමද එන්නේ? එහෙම තර්ක කරන්න බෑ. මේ ඇවිල්ලා මේ අපි ඉස්සර කාලේ මොනව කරලා තියෙනවද දන්නවද? එක එක්කෙනාට බැන භාවනා කරන අයට කොලොප්පම් කර දැන් ඉතින් අපි මේ හිටියට අපි දන්නේ නැහැ නේද? ආන්නේ ඒ වගේම කරලා ආවෙල්ලා මේ වහල්ලා හිටියට මේ બ્લોක් වෙනවා. ඒක නිසා ඔය කායේනවා චාචිත්තේ නරුව මේ ප්‍රමා වෙන්න අර මේ පසේ බුදුරජාණන් වහන්සේලාට එහෙම මොන හරි කරලා තියෙනවා නම් මේ ඒවා කැපෙන්න අපි වැඩ හදාගන්න. අපි තර්ක ගුණ කරාට හරියන්නේ නැහැ. ඒක නිසා සමහර අයගේ ආනාපාන සතියේ හොඳ කලෙලි තියෙනවා. සමහරුන්ගේ අඩුයි. එකක් තමයි කර්මයකින් બ્લોක් වෙන්න පුළුවන්. නැත්තම් කර්මයක් කරලා නැති වුණත් එයා පුරුදු කරලා නැහැ ඉස්සරලා. ඒකත් බලපාන. ආන්න එහෙම තියෙන. දැන් හරි කරාම පස්සේ ඒක හැදෙනවා. එතකොට ඒ වගේ අඩුපාඩුවක් තියෙන කෙනෙකුට තමයි අරක කරන්නේ. කසින. ගුරු අතුරු තියෙන්න ඕනේ මත හැම වෙලාවෙම නැත්තම් එහෙම ඒ කරන විදි අනිත් එක තමයි සමහර ඒවා මම තීරණය කළා තියෙනවා සමහර ඒවා මේ රෙකෝඩ් එකට කියන්නේ නැතුයි. ඒක තීරණය කරා මම මේ ඒවා සාමාන්‍ය පෞද්ගලික මට්ටමින් කියන්න පුළුවන්. සමහර භාවනා තොරතුරු මේ වගේ රෙකෝඩ් වලට කියන්න හොඳ නැහැ. ඒක හානියක්. ඒ කියන්නේ ඕව අහන අය ඊට පස්සේ මනෝ ලෝකවල පටලැවිලා ඊට පස්සේ මේ එයා ආදේශනය කරගෙන වෙන හිතා ගන්නවා. එයා ගුරුවරයෙක් ඇසුරු කරන්නේත් නැහැ. ඉතින් ඊට පස්සේ ඔය UK වෙලා හරි USA හරි කැනඩා හරි සිංගප්පූරුවේ පැත්තේ ලංකාවේ හරි කවුරු හරි අහන්නේ කෙනෙක් ඊට පස්සේ එයා හිතුවක්කාර වෙනවා. හිතුවක්කාර වෙලා අපි දන්නෙත් නැහැ. ඉතින් අපි ඒකට මේ මොකද්ද ඉනිමන් කියලා තිබ්බන් පස්සේ සාමාන්‍ය පොදු දේශනා සහ කියා ගන්නට ලෙවල් එකට විස්තර කරන්න පුළුවන් සුදුසු කොටස් ටික කියලා දෙනවා. අර සහ මේ භාවනාවක ඇතුළාන්තයේ සිද්ධ වෙන තියෙනවනේ පෞද්ගලිකව සිද්ධ වෙන යන්යන් මේ විශේෂිත දේවල් තියෙනවනේ ඕක කියන්න හොඳ නැහැ ඒකට. ඒවා එක එක්කෙනාට පුද්ගලිකව ඒක පුද්ගලිකව දැන් අනිත් මෙහි අපේ ඉන්න පිරිස වුණත් ඒවා කියලා තියෙනවා නම් දාන්න හොඳ නැහැ. කියවුණා නම් දාන්න හොඳ නැහැ. ඉරිසියාවකට නෙවෙයි. ගැළපෙන අය දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මේවා අහගත්තාන් පස්සේ ඒගොල්ලෝ මේ ඊට පස්සේ ඒක අනිත් පැත්තට හැබැයි එවැනි කෙනෙක් කවුරු හරි ඇවිල්ලා භාවනා කරන්න ගිහිල්ලා එයා භාවනා කරලා එයා ලෙවල් එකට ආවම පුද්ගලිකව කියන්න පුළුවන් යාට. රෙකෝඩ් කරන්නේ නැතුව. ඕක අහවල් තැන. ඔය කියන්නේ මේ ඔය තැන. ඕක සමාධිය හොඳයි. ඔය සමාධිය තර කරන්න මෙහෙමයි. ඕකේ වැටෙන්න පුළුවන් මෙහෙම. ඒක නිසා ඔයවා කියලා දෙන්න පුළුවන්. දැන් අපේ සරියුත් ස්වාමීන් වහන්සේට රහත් භාවයේ ලබා ගන්න දවස් කීයක් ගියාද? මාස කීයක් ගියාද? කොච්චර ගියාද කාලේ? ඇත්තට දවස් 15යි. සති දෙක දවස් 15යි ගියේ.
ඒ දවස් 15 සරියුත් සාන්නාසිගේ නුවණ හොඳටම තිබුණා. එතකොට මුගලන් ස්වාමීන් වහන්සේ දවස් 7යි. ඒ මුගලන් ස්වාමීන් වහන්සේට ඒ උන්වහන්සේ පළවෙනි මාර්ගඵල ලබාගෙන ඊට පස්සේ දෙවෙනියට යන රහත් වෙන්න උන්වහන්සේට මේ පොඩි බ්‍රේක් එකක් හිටා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මනසින් කතා කරලා කිව්වා සිහි පිටවගෙන සිහි පිටවගෙන සිහි පිටවගෙන. ඒ කිව්වේ ඒ මුගලන් ස්වාමින් වහන්සේට ධානයේට යනවා පළවෙනි එකට යනවා පල්ලහැට වැටෙනවා. පළවෙනි ධානයේට යනවා ආයෙ පල්ලහැට හිත කඩ වැටෙනවා. ආයෙත් යනවා කඩ වැටෙනවා. ධානයේ තියෙනවා වගේ දැනෙනවා හරියට බ්‍රයිට් නැහැ. ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හිතින් හිතට කතා කරේ. හිතින් හිතට කතා කරලා කියනවා බ්‍රාහ්මණය පළවෙනි ධානයේ ප්‍රමාද වෙන්න එපා 100 තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ මැසේජ් කරා. ටෙක්ස්ට් කරනවා මැසේජ් කරා. මැසේජ් කරාන් පස්සේ උන්වහන්සේ සිහිය පිටුවා ගත්තා. ටක් ගාලා කන්න දෙකට. දෙවෙනි එකේ ඊට පස්සේ පල්ලහැට වැටෙනවා. දෙවෙනි එකේ උනේ උන්වහන්සේට පල්ලහැයකට ලෙවල් වෙනවා. දෙවෙනි එකට යනවා ආයෙ පල්ලහැයකට රොක් වෙනවා. දෙවෙනි එකට යනවා පල්ලහැයකට වැටෙනවා. ඒ වෙලාවේ කිව්වා දෙවෙනි ධානය කියන්නේ කුමක්ද කියලා හඳුනාගන්න දෙවෙනි ධානයේ හිත පිහිටුවා ගන්න දෙවෙනි ධානයේ හිත පිහිටුවා ගන්න දෙවෙනි ධානයේ පිහිටුවා ගන්න කියලා මැසේජ් කරා. ඊට පස්සේ දෙවෙනි ධානයේ හිත පිහිටුවා ගන්න. තුන්වෙනි එකටත් යනවා හතරවෙනි එකටත් යනවා. හැම වෙලේම ගයිඩ් කරා. හේතුව අර ධානයේ ළඟම එකට පල්ලහැට වැටෙනවා. පළවෙනි එකට යන්න යනකොට ඒකෙන් පල්ලහැට වැටෙනවා. උපචාරයට යනවා. පළවෙනි එකට යන්න යනකොට උපචාරයට. ඒ කියන්නේ වීර්යමදි ගතියක් තිබුණා. දෙවෙනිය ඔය වීර්ය අඩුයි කියන එකනේ. ඊට පස්සේ දෙවෙනි එකට ගියා. ආයෙ පළවෙනි එකට එනවා. පළවෙනි එකට වැටෙනවා. ඊට පස්සේ ආයෙ තුන්වෙනි එකට ගියා. තුන්වෙනි එකකින් දෙවෙනි එකට වැටෙනවා. ඔහොම කරලා ගයිඩ් කරා. ඊට පස්සේ තමයි උන්වහන්සේ අර හතරවෙනි එකට ගිහලා ඊට පස්සේ තමයි අර ආසවක්ඛේ ඥානෙ පහල කරගෙන රහත් වුනේ. සතිය ගියා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ එක වෙලාවක වික්ෂුන් වහන්සේලාට කියනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් තථාගතයන් වහන්සේගෙන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් අනුග්‍රහය ලබාගෙන ධ්‍යාන හදාගත්ත කෙනෙක් ඉන්නවා නම් එහෙම ඉන්නවා නම් ඒ මම. ඒ තමයි මම. මට තමයි ඒ වැඩේ බුදුරජාණන් වහන්සේ කරේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මට ධ්‍යාන ධර්ම ලබා ගන්නට අනුග්‍රහ දැක්වුවා නම් ඒ මට මම තමයි එහෙම හැදුනේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අර මේ එකක් තමයි මේකේ විශේෂම දේ අපි හිතාගෙන ඉන්න ධර්මයි නියම විදිහට තියෙන ධර්මයි දෙකක්. ඕක කඩා ගන්න ටිකක් වෙලා යනවා. ඔය ගොඩාක් අයට තියෙන්නේ හිතාගත්ත ධර්ම. ප්‍රායෝගිකව කරන්න යනකොට තියෙන ධර්මය. විතක්කේ කියලා කියන්නේ මේක කියලා හිතා ගන්නවා. ඉතින් ඒක අහුලා ඉන්නවා. ඇත්තටම තියෙන විතක්කේ මේකයි කියලා අරමුණට අනුව සම්බන්ධ කරලා තේරුම් ගන්න අමාරුයි. ඒකට ගයිඩ් වෙන්න ඕනේ. මේ මුගලන් ස්වාමීන් වහන්සේත් ඕක හිතුවා කියන්නේ දැන් උන්වහන්සේට හිතුණලු හැම එක්කිනාම කියනවා පළවෙනි ධ්‍යානෙ කියන මොකද්ද මේ පළවෙනි ධ්‍යානෙ කියලා උන්වහන්සේත් හිතුවා කියනවා. එතකොට තමයි තේරෙනවා කියන්නේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ මෙන්න මේ ෆීචර්ස් මෙන්න මේවා තමයි ෆීචර්ස් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ හෙව්ව කියනනේ. මොකද්ද ඔය කියන විතරක? මොකද්ද ඔය කියන්නේ? ඔය ਵਿਚාරය කියන්නේ මොකක්ද? ඇත්තට ප්‍රීතිය කියලා කියන්නේ මොකද්ද? හයියෙන් hina වෙන එකක්ද? නැත්තම් නිකන් hina වෙන්නේ නැතුව ඉන්න එකක්ද? ප්‍රීතිය අපි දැන් නොවෙන්නේ. ඉතින් මේ හෙව්වල ඊට පස්සේ ආරම්මණයට සම්බන්ධ ප්‍රීතිය ඔය කියන්නේ ලෝකයට සම්බන්ධ එව්ව නෙවෙයි. පිරිසක ඉන්නකොට hina වෙන ඉහිලු තාල ඒ ප්‍රීති නෙවෙයි.
අපි දැන් වැඩ කරන්නේ භාවනා අරමුණක් එක්කනේ. අරමුණට සම්බන්ධ වෙච්ච ප්‍රීතියක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. සැපයක් තියෙනවා. ඒ සැපේ කොහොමද දැනෙන්නේ? අඩුවෙන්ද වැඩියෙන්ද? ඊළඟට අනිත් එක සැප තියෙනවා ආකාර තුනක්. ධානයක සැප ආකාර තුනක් තියෙනවා. මේක මම රෙකෝඩ් එකට කියන්නේ නැහැ. යන්තම් වෙනස කියලා තියෙනවා. හේතුව නැත්තම් එහෙම ඔක බිස්නස් එකක් කරගන්නවා. මම දැකලා තියෙනවා. මම එහෙම කරනවා. අපි කියන දේවල් අහගෙන ගිහිල්ලා ඊට පස්සේ වෙන වෙන chart හදාගෙන කුහක නැහැ කියලා දෙන්න පුළුවන්. හැබැයි ගොඩාක්ම පබ්ලිසයිස් කරලා කියලා දෙන්නේ නැහැ භාවනා එක්ස්පීරියන්ස්. ඒක ඩැමේජ්. ධාන වල තිබෙනවා ප්‍රීති අවස්ථා, සතුටු අවස්ථා, මේ සැප අවස්ථා තුනක් තියෙනවා. සැප අවස්ථා තුනක්. පළවෙනි එකේ සැපයි. පළවෙනි ධානයේ සැපයි. දෙවෙනි ධානයේ සැපයි. තුන්වෙනි එකත් සැපයි. හැබැයි මේ සැප ලෙවල් 3ක්. ඒක අස්සට ගියාන් පස්සේ කෙනා තමයි දන්නේ. දැන් හිතලා බලන්න මෙහෙම උදාහරණයක් කියන්න. එකක් තමයි පළවෙනි ධානයේ ප්‍රීතිය තියෙනවා. හැබැයි ප්‍රීතිය ප්‍රීතිය නෙවෙයි. පළවෙනි ධානයේ සුඛය තියෙනවා. සැපය. හැබැයි පළවෙනි ධානයේ සැපේ තියෙන්නේ සැපයම විතරක් නෙවෙයි. ඒකට සමාන වෙන තව ධර්ම ටිකක් තියෙනවා. විතර්කයේ තියෙනවා. විතර්කයට සමාන වෙච්ච ප්‍රීතිය. විචාරයට සමාන වෙච්ච ප්‍රීතිය. ඊළඟට ප්‍රීතියට සමාන වෙච්ච සුඛය. ඊළඟට ඒකාග්‍රතාවයට සමාන වෙච්ච සුඛය. නේද? එතකොට සැපේ කියන එක තියෙනවනේ ඔය ධර්මතා අනිත් තව 4කුත් තියෙනවනේ. ඊළඟට දෙවෙනි එකට යනකොට තියෙන්නේ විතක්කය නැති, ਵਿਚාරය නැති ප්‍රීතියයි, සුඛයයි, ඒකාග්‍රතාවයයි කියන එක. ඒක ටිකක් දැනනවා වැඩි. අඩුයිනේ මේ සමාජික අඩුයි. තුන්වෙනි ධානයට යනකොට තියෙන්නේ ඒකාග්‍රතාවයයි, සමාධියයි, සුඛයයි වැඩි. සමාධියයි සුඛයයි නිසා එතන දැනෙනා සැපේ වැඩි. ඒක නිසා මේ ස්ථාන තුනේ සැප ලෙවල් තියෙන්නේ 3කට තියෙනවා. මෙහෙම හිතන්න බලන්න අපි කිරිත එකක් හදනවා. කිරිත එකක් හදනවා. ඒකට දානවා කහට දාලා සීනිත් දාලා කහට දානවා සීනි දානවා කිරි දානවා. කහට ටිකක් වැඩිපුරක් දාන්න. දාලා එමේ මයිලෝ උඩුකුත් දාන්න. කද්ද නේද? දාලා ඉතින් හදනවා. දැන් අපි බොණ්ඩ ගියාම පැණි රහක් තිබෙනවා. කිරි රහක් තිබෙනවා. මයිලෝ රහක් තියෙනවා. කහට රහක් තිබෙනවා. හැබැයි ඒ වගේ එකක්වත් වැඩිපුර එන්නේ නැහැ. මිශ්‍රණ රහක් එන්නේ. එහෙම නේද උපස්පන්නවනේ. හරිනේ. ආන්න ඒ වගේ එතකොට මිශ්‍රණ රහක් එන්නේ නේ. දෙවෙනි එකක් හදනවා. දෙවෙනි එක හදනවා මෙහෙම. කහට දානවා. කිරි දානවා. සීනි දානවා. මයිලෝ දාන්නේ නැහැ. එහෙම දාපු ගමන් මොකද වෙන්නේ? එතකොට ටිකක් කහට ටිකක් වැඩි සීනි තියෙනවා කිරි තියෙනවා. එතකොට ටිකක් අර මේ ටිකක් සීනි ගතිය කිරි රහ එහෙම ටිකක් දැනනවා නේද? මයිලෝ එකට යන බර අඩු වෙනවනේ. ඔන්න දෙවෙනි තේ. තව දෙකක් හදනවා. ඒකට දානවා කිරි සීනි. කහට දාන්නේ නැහැ. එතකොට දැනෙන්නේ කොහොමද? කහට නෑනේ. එතකොට ටිකක් දැනනවා නේද? වැඩිපුර කිරි රහ. ඉස්සෙල්ලා කිරි රහ තිබුණේ නැද්ද? තිබුණා. දැනුනේ අඩුයි. පළවෙනි එකේ කිරි රහ තිබුණේ නැද්ද? තිබුණා. දැනුනේ අඩුයි. ඒ තුන්වෙනි එකේ මෙහෙම දැනෙන්න හේතුව. අර ඉස්සෙල්ලා එකේ තිබිච්ච කහටත් නෑ දැන්. මයිලොත් නෑ දැන්. එහෙම නේද? ඉස්සරහට යන්න අංග අඩු වෙනකොට සැප දැනෙනවා වැඩි.
අංග අඩු වෙනකොට සැප දැනෙනවා වැඩි. ඒක නිසා ආර්යයන් වහන්සේලා කියනවාලු ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පසේබුදු මහරහතන් වහන්සේලා කියනවලු සුඛ විහාරී කියලා එක්කෙනෙක් ඉන්නවා නම් සැප විඳින්නා වූ කෙනෙක් ඉන්නවා නම් සුඛ විහාරී සුඛ විහාරී සුඛ විහාරී කියලා ආන්න ඒ කෙනාලු තුන්වෙනි ධානයේ ඉන්නේ කෙනා. පිළිපොතක් තියෙනවද? නැද්ද? බලන්න තුන්වෙනි ධානය ගැන කියනවා තුන්වෙනි ඔකේ විස්තර කරන්න හැදෙනවා. යන්තං අරියා ආචික්කන්ති සතිමාසුක විහාරීති තං තතියඥානං උපසම්පජ්ජ විහෙරති කියලා ඇති. ඒ කියන්නේ යන්තං අරියා ආචික්කන්ති සතිමාසුක විහාරී. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා කියනවලු සිහියෙන් යුක්තව සැප විඳින්නා කියලා. සතිමාසුක විහාරී කියලා. ආනේ සතිමාසුක විහාරී කියලා කියන්නේ කොතෙන් ගියාමද? තුන්වෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ එතන තියෙන්නේ සැපයි ඒකාග්‍රතාවය. හැබැයි ඒක දැනෙන විදිහ කියන්න හොඳ නැහැ. ඒක ඩැමේජ්. දැන් තේරුණාද? තොරසානද සැපයි ප්‍රීතිය කියන දෙසක් දෙන්නේ. හා? ප්‍රීතිය කියන ප්‍රීතිය තුන්වෙනි එක නෑ. නෑ. දෙවෙනි එක තියෙනවා. දෙවෙනි එක තියෙනවා. සත්‍ය විභංගේ සත්‍ය විභංගේ හරි සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ හරි ඔය කොහේ හරි සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ධම්මානුපස්සනාව යටතේ තියෙනවා. එතකොට සත්‍ය විභංග සූත්‍රයේ තිබෙනවා සම්මා සමාධිය විස්තර කරන තැන. තවත් සූත්‍ර ගොඩක තියෙනවා. දැන් මේක මට කියන්න ඕන කම තිබුණේ සැප කියන එක පළවෙනි ධ්‍යානයේ සැප තියෙනවා, දෙවෙනි ධ්‍යානයේ සැප තියෙනවා, තුන්වෙනි ධ්‍යානයේ සැප තියෙනවා, හතරවෙනි එකේ නැහැ. හතරවෙනි එකේ සැප නැහැ. ඒ වෙනුවට තියෙන මොකද්ද? උපේක්ෂාව. පළවෙනි එකේ සැප තියෙනවා. දැනෙන්නේ එක්තරා මට්ටමකට. දෙවෙනි එකේ සැප තියෙනවා. දැනෙනවා. දැනෙන්නේ එක මට්ටමකට. තුන්වෙනි එකේ සැප තියෙනවා. දැනෙනවා. හොඳට දැනෙනවා. මම අර කීරි කතාවක් කිව්වේ නේද? අද ගිහිල්ලා බලන්න මයිලොත් එක්ක දාලා ටී එකක් හදලා බලන්න. ওই විදිහට කියලා තේ තුනක් හදන්න. මයිලෝ, කිරි, තේ සහ සීනි හතරයි. ඊට පස්සේ එකක් හදනවා මොකද්ද හදන්නේ? මයිලෝ නැතුව කහටයි සීනි කිරි දාලා හදනවා. ඊට පස්සේ තුන්වෙනි එක හදනවා කිරි සීනි දාලා හදනවා ටිකක්. බීලා බලන්න. නිකන් කිව්වට නේද මම. ඔය විදිහට තමයි ඔය ධානය වල සැපෙන්නේ. ඒක නිසා උඩට ගියේ එක්කිනා පල්ලෙහාට එන්න අදිමදි කරනවා. හේතුව පල්ලෙහාට ගියන් පස්සේ මේකේ ලෙවල් එක බහිනවා වගේ නිසා. ස්වාමීන් වහන්සේ මෙතෙන්දී මේ අනුමුණ සිවුම් වෙන ස්වභාවය අරමුණ සිවුමුත් වෙනවා. සිවුමුත් වෙනවා. අරමුණ සිවුම් වෙන සිවුම් වෙන්න ලෙවල් එකට තමයි ඒක වෙන්නේ. ඔන්න ඉදියා යම්. දැන් ඔන්න මේ ගොඩාක් මම මේ ඒරියා එකක් කිව්වා. ඒ ප්‍රශ්නෙට. තාම උනාට තියෙනවා අහන්න බලන්න. ඊයේ වහන්සේ අර සප්ත රූප සප්තකය ගැන කියපුවගේ ඒ රූප සප්තක විදර්ශනාවේදී කෙනෙක්ට මෙන්න මේ වගේ සිතුවිල්ලක් ආවොත් ඒක සාමාන්‍යද කියලා පොඩ්ඩක් මම කියනවා. දැන් අපි හිතමු පළවෙනියෙන් අපි ගණනයට ගමු කෙනෙක් දැකපු වයසක තරුණ රූපයක් වයස් වෙනවා හිතනවා. එතකොට ඒක බාහිර පිට ලෝකෙ තිබිච්ච දෙයක් නේ. දැකපු දෙයක් නේ සිහි කරන්නේ. එතකොට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් වෙනකොට මේක වෙනස් වෙනවා එහෙම කියලා ඒක හිතනකොට එයාට තේරෙනවා මේක යම් ප්‍රමාණයකට තේරෙනවා වැඩක් නැහැ කියලා. ඒක
හිතයක් වගේ නිකන් වැඩගෙන තියක් වගේ. ඒක දැනෙනවා ඉතින්. ඊට පස්සේ ඒ හිතපු එක ගැන ආපහු දෙවෙනි මට්ටමේදී මානසිකාර කරනවා. මට දැන් වැඩක් නැහැ කියලා හිතුණා එහෙම එකක් හිතුණා මට කියලා ඒක මානසිකාර කරන තවන්ට හිතිච්ච දෙවෙනි ලෙවල් එකේදී ඊට පස්සේ ඒකත් ගැන ඕනනම් තුන්වෙනි මට්ටමේදී මට මෙහෙම එකක් ආවා ඒකත් ඊට ඉස්සෙල්ලා පැවතුනේ වෙන සිතුවිල්ලක් දැන් තියෙන වෙන සිතුවිල්ලක් කියලා ඒකත් මෙහි විදර්ශනා කරනවා. ඔය ටික ටිකක් යනකොට අර තේරුණා වගේ ගතියක් එනකොට අර උභහන්තර කිව්වා වගේ අර මට තේරුණා වගේ එකක් මාන්නක්කාර ගතියක්. ඔව්. මම තමයි පොරවගෙන ගන්න එකක්. එනකොටම ඒකත් හිතනවා මේකත් මම අතින් දාපු සංඥාවක් තමයි මේ මට දැනෙච්ච එකක්. සිතුවිල්ලක් කියලා ඒකත් හිතපු ගමන් ඒකත් අර ප්‍රකටව නැති වෙලා යන ගතියක් තියෙනවා. දැන් එතන ඒක ටිකක් ඒ මානක්කාර ගම දැනෙනවා හොඳට. අර අහු වෙනවා මේක. මම දැන් ධර්මයේ දන්නවා වගේ ඒකට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඒකට ඇප්ලයි කරේ ගමන් ඒක වැඩ නැහැ කියලා ඒක හොඳට ප්‍රකටව දැනෙනවා. ගලවලා යනකොට දැනෙනවා තේරෙනවා. ස්වාමීන් වහන්සේ අපි ඒක දිගට ටිකක් ස්ටෙප් ගණක් කරගෙන ආවට පස්සේ කරපු දෙයක් නේ. දැන් එතන අපි උකහාගත්ත දේ එතනින් අපි උකහාගත්ත එක ඒ අපි ඒ සිතටනේ අපි දැම්මේ සිතවිල්ලකටනේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැම්මහම ඒක වැඩක් නැති උනේ. එතනින් උකහාගත්ත එක අරගෙන අපි ආපහු පළවෙනි එකටම දැම්මා. ඒ කියන්නේ දැක්ක තරුණ රූපයක් ඒ තරුණ රූපේ වයසක වුණා. ඇත්තටම හිතුවතින් අපි තරුණ රූපේ ඇහි වැදුනට එහෙන් නෙවෙයි නේ ගත්තේ හිතනේ. වයස රූපයක් ඇහි වැදුනත් ඇහැ නෙවෙයි ගත්තේ හිතනේ අපි ගත්තේ. එතකොට එතනක් තිබුණේ සිතුවිල්ලක් නේ දැන්. එතනත් අපි පළවෙනි උනේ සිතක්නේ. ලෝකේ අපි ඊට පස්සේ යාර ඒක එතනට තමයි ලෝකේ එහෙම හිතුවතින් ලෝකයේ සිත් විදිහට දකින්න පුළුවන්. එතකොට සිතත් ලෝකයක් තමයි. ඔව් අන්න ඒ වගේ එකක් තේරෙන්නේ. එතකොට අර ඒක දෙවෙනි පාර්ට් එනකොට ලෝකයේ තියෙන දේවල් අර බැඳිච්ච ගතිය ගොඩක් ලොකුවට අනිත් දුක් අනාත්ම කියන ගොඩක් ඉෆෙක්ටිව්ලි ගලවලා යනවා. ගලවලා යන ගතිය. තියෙනවා. මානය නැති වෙලා යනවා. දෘෂ්ටිය නැති වෙලා යනවා. ඊට පස්සේ මානය නැති වෙනවා, දෘෂ්ටිය නැති වෙනවා. අර ඒකට තිබෙන්නා වූ මේ බැඳීමත් නැති වෙලා යනවා. ඒ ක්‍රමයට චිත්තානුපස්සනාව කිව්වොත් හරිද කරන්නේ? ඒ මහත්කේ කියන්නේ චිත්තානුපස්සනාව දෙන මේක ඇත්ත වශයෙන්ම මේ හිතේ තිබෙනා වූ ඒකට ප්‍රතිචාර දක්වන හිත මෙනෙහි කිරීම ආදී වශයෙන්. ඒක තියෙන්නේ චිත්තානුපස්සනාවකුත් තියෙනවා. එතන මට කියන්න ඕනේ සහන්න ඕනේ අර රූපයක් විතරක්ම අපි රූපයක් විතරයි ඉස්සෙල්ලා හිතුවේ. ඔව්. මෙහෙමයි තියෙන්නේ. ඇත්තට මේ දැක්ක හිතක්නේ කියන එක කියලාත් අපි හිතාගත්තොත් මෙහෙමයි. ඇත්තටම මේකේ තියෙන්නේ මේ රූප ධර්ම සමුදායිකුත් තියෙනවා. චිත් ධර්ම සමුදායිකුත් තියෙනවා. චිත්ත ධර්ම සමුදායිකුත් තියෙනවා. මේකේ ඒක නිසාම තමයි නාම ධර්මයේ හැටියට කොටසකුත් රූප ධර්ම හැටියට කොටසකුත් තියෙන්නේ. අපි ඒක බද්ධ වෙලානේ තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙකුට කියලා දීමේදී සහ භාවනාවක් ප්‍රගුණ කරගෙන යනකොට ඕනෑම පුතඥ මිනිසෙකුට නුපුහුණු එක්කෙනාට එයාට මේ එකපාරම මේ සියුම් දේවල් පේන්නේ නැහැ.
ඒක නිසා යන්න ඕනේ තීරණ දෙයින් යන්න ඕනේ. වැටෙන්න දෙයින් යන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් එහෙම අයන්න ලියාගන්න පුරුදු වෙන කෙනා අයන්න ලියන්න පුරුදු වෙන කෙනා පොඩි ළමයා එයා වට්ටක ගෙඩි වගේ අයන්න ලියන්නේ ලයන්නේ අයන්න ලයන්න ටයන්න ඕගොල්ලන්ට දෙන්නේ එහෙමනේ ලයනු ටයනු වයනු ඔන්නවා තමයි මයනු ඔහොම තමයි දෙන්නේ ඒක ලොකුවට ලියන්නේ දැකලා තියෙනවද ඒ ළමයි ලියනකොට ලියන්නේ කොහොමද කියලා දැකලා තියෙනවද කොහොමද ලියන්නේ ලොකුවට ලියන එක හරි තව ඒ ළමයා ඒක පොත ඉරෙන්න තද කරනවා. ඕ පැන්සල අල්ලන්නේ මේ තදට මෙහෙම කරගෙන තමයි ඔක ලියන්නේ. ලොකුවට ලියනවා. ඒ නොපුහුණු නිසා. හැබැයි එයා පුරුදු වුණාම පොඩි මයන්නකුත් පොඩි අයන්නකුත් මේ පෑන තද කරන්නේ නැතුව ඇල්ලීමකුත් තියෙනවා. ඒ වගේ අපි නොපුහුණු එක්කෙනාට විදර්ශනාවක් කියා දීමේදී එයාට ඉස්සෙල්ලා රූප අහු කරලා දෙන්න ඕනේ. රූප අහු කරලා දෙනකොට ඒ රූප වර්ග කීපයක් තියෙනවා. කොටස් කරනවා. ලේසියට යන්නේ විදර්ශනාවට බැහැ ගන්න. ඒ විදර්ශනාවට බැහැ ගන්න යනකොට එයාට අල්ලලා දෙනවා මේ වැඩිපුරම අපි රූප විදර්ශනා කරන්න අපිට සාමාන්‍යයෙන් මේ වෙනත් මිනිස්සෙක්ගේ කකුලේ කට්ටක් යනකට අපිට රිදෙන්නේ නැහැ. අපේ කකුලේ කට්ටක් යනොත් අපිට රිදෙනවා වැඩි. හේතුව අපේ හිත උපාදානය වෙලා තියෙන්නේ ඒ මිනිස්සයාගේ ඇඟට නෙවෙයි අපේ ඇඟට. ඒක නිසා අපි විදර්ශනාව ඒ මිනිස්සයා අල්ලගෙන ඉතින් අපි කරන්න පුළුවන් බාහිර රූපයක් ඇරෙන්න. හැබැයි ගොඩාක්ම තණ්හාව බැඳීම උපාදානයේ තියෙන්නේ ඒ මිනිස්සයා නෙවෙයි. මෙතෙන්ටයි. ඒක නිසා අපි ඉස්සර වෙලා වැඩි පටන් ගන්න ඕන විදර්ශනාවේදී ගලවන්න මේ හරිය. ඒක නිසා ලොකු ඕලාරික කොටසේදී තියෙනවා අපිට පොඩි පොඩි රූප කඩා ගන්නට කලින් නිකන් ජීවිතයක් කියලා හිතා ගන්න පුළුවන්. අවුරුදු 70ක් මම ජීවත් වෙනවා. 100ක් ජීවත් වෙනවා. 60ක් ජීවත් වෙනවා. එහෙම හිතාගත්තම අපිට ලොකුවට ලොකු ඒරියාවක් නේ. අවුරුදු ගානක් වැඩි අපිට ලොකු පින්තූරයක් දාලා හිතා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ওই වැඩි බැහැගන්නේ ඔන්න ඔය විදිහටයි. ඒක නිසා තමයි ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා පවතිනා වූ කාලය කොතනින් ගලුවත් ගන්න පුළුවන්. අන්නේ විදිහට ඉස්සෙල්ලා ලොකු ගොඩක විදර්ශනාවක් කරන එකට කියනවා කලාප කියලා. ඊළඟට තිබුණා අර සෙක්ෂන් දානවා. අවුරුදු 100ක් හරි 75ක් හරි යනවා නම් 10 10 20 20 5 5 ඒ විදිහට තියෙනවනේ. එහෙමත් කරන්න පුළුවන්. මාසෙට ගන්න පුළුවන්. පොඩි කෑලි කඩන්න අර ලින්ක් ලෙන්ත් එක දිගයි. ලොකු කෑලි දාන්න කෑලි අඩුයි පීරියඩ් එක ෂෝට්. එතකොට ඔහම එකක්. එතකොට මේකෙන් යන්නේ මේ හිත පුරුදු කරන්නේ ලොකු තැන ඉඳලා පොඩි තැනට යන්න. ඒක නිසා තමයි රූපවල මනසිකාරයේදී රූප මනසිකාරයේදී ඇඟ ඊට පස්සේ ආහාරජ රූප තේරෙනවනේ. දැන් තේරෙන්නේ ඇයි මේ දැන් බලන්නකො බඩ පිරෙන්න කෑවන් පස්සේ නිකන් හිර වෙලා මේ නැගිට ගන්න බැරුව තේරෙනවනේ ඔය තියෙන්නේ. ඒ ඇයි ඒක දැනෙනවා. හිර වෙලා කද වෙලා ඒක දැනෙනවා. මෙනෙහි කරන්න අහු වෙනවා. අනිත් එක ඍතුව දාඩිය දානවා දැනෙනවා. ආන්නේ ඒ ලොකුවට පේන තැන් වලට යනවා. ඔය ටික ලයින් එකට ගිහිල්ලා ඊට පස්සේ ආහාරජ රූප, ඍතුජ රූප, ඊට පස්සේ කර්මජ රූප, ඊට පස්සේ චිත්තජ රූප, ඊට පස්සේ මේ අපේ ගාව තියෙන රූප ටික සෙට් එක ඔක්කොම ටික හුරු කරලා ඊට පස්සේ තමයි බහින්නේ වටපිටාවට. අපේ ඇඟේ තියෙන රත්තරන් මාල, කරාඹු, ඊට පස්සේ මණික්, සෙරෙප්පු සපත්තු, හැඳුම් පැළඳුම්, යාන වාහන, ගස් කොළන්, රත්තරන් රිදී මුණු මැද අන්න ඒ වගේ ඒවා බාහිර වස්තුවනේ. ආන්න ඒවට බහින්නේ ඊට පස්සේ. දැන් ක්‍රමයකට ආවනේ.
එහෙම ක්‍රමයකට ඇවිල්ලා ඊට පස්සේ අරකට කියන ධර්මතා රූප කියලා අවුට්ලයින් එකට. ඊට පස්සේ ওই ටික පුරුදු කරාට පස්සේ අපිට රූපවල බලන විදිහක් අපිට තේරෙනවනේ. වැටහෙනවනේ. එහෙම වැටුණාට පස්සේ ඒ හුරුව හදාගෙන ඊට පස්සේ ආය යන මුලට. කොතනද පටන් ගත්තේ? අවුරුදු ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා කාලය ගන්න. ඒ කාලය තුල පහළ වෙච්ච රූප තියෙනවනේ. ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා පහළ වෙච්ච ආහාරජ රූප, වයසින් වාසයට යනකොට වෙනස් වෙච්ච රූප. දැන් ඕවා හිතන්න එපායි. ඒ හිතාගෙන යනකොට ඒ හිතපු හිතවිලි මොනවද කියලා ඒ වගේ තිබෙන අනිත්‍ය අනාත්ම දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ අර විදිහටයි. හැබැයි මේකේ තියෙන්නේ හිතක් දකිනවා චිත්තානුපස්සනාවට යනවා. හිත දකිනවා හිතේ තිබෙනා වූ කඩාවැටීම දකිනවා. ආන්න ඒක තමයි එතන විදර්ශනා වෙනවා කියලා කියන්නේ. ඒක දිගටම බලාගෙන යන ඊට පස්සේ ආහාර රූප හිතනවා. අපි මේ විදර්ශනා මානසිකාරයකුත් පවත්තුමු. එතකොට ඕක ටිකක් වැටහෙනවා තේරෙනවා. හොඳයි නේද? හොඳයි. එහෙනම් මේ වතුර ටිකක් එහෙම බොන්න ඕන. පැන් ටිකක් වීලා. නමස්කාරය කියලා ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා කියලා ඊට පස්සේ මෙනෙහි කිරීමක් කරමු. හොඳයි. වන්දනා කරගන්න, ඇස් දෙක පියාගන්න, ශරීරයේ ඍජුව තබා ගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිච්චිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස සුගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති අධ්‍යක සම්පත් කර ශරීරයේ ඍජුව පිහිටුවා ගන්නට සුළු වේලාවක් තමන්ගේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම සිරුර හොඳට පිහිටා තිබෙන ආකාරය මෙනෙහි කරගන්නට මේ තමයි තමන්ගේ උප්පත්තියේ ඉඳලා මේ දක්වාම පරම්පරාවෙන් පැවතෙනා වූ ජීවිත රූප. එහෙම නැත්නම් ජීවිතයේ හැටියට සලකන්නා වූ රූප සමුදාය. මේ ජීවිතය ඇතුලේ කර්මජ රූප තිබෙනවා. දැන් කාලීය වශයෙන් ගත්තම මේ රූප පරම්පරාව ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වාම දිගට පවතිනවා. ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වාම ජීවිතේන්ද්‍රිය බද්ධ රූපයක් තිබෙනවා. ඒ වගේම කර්මජ තේජෝ ධාතු රූපයක් තිබෙනවා. ඒකින් අල්ලාගෙන ඒවා වුණත් ෂණයක් පාස නැති වෙනවා. ඒ විදිහට දිගට පවත්වන්නා වූ පැවතගෙන ආවා වූ රූප සමුදායක්.
මේ විදිහට මෙනෙහි කරමින් කියන්න මේ ජීවිතයේ තිබෙනා වූ ස්වභාවය. ඉපදීමේ සිට මරණය දක්වා කියන්නේ ඉපදීමේ සිට මරණය දක්වා පහළ වන්නා වූ සියලු රූපයෝ ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරු වලටද ගොදුරු වන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින්ද කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින්ද අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වාම පහළවන්නා වූ ආහාරජ රූපයෝද ඍතුජ රූපයෝද කර්මජ රූපයෝද චිත්තජ රූපයෝද ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලට සියලු අනතුරු වලට ගොදුරු වන බැවින්ද දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වා වූ කාලය තුල පහළවන්නා වූ සියලු රූපයෝ ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින්
නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරු වලටද ගොදුරු වන බැවින්ද දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින්ද කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින්ද අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වාම පහළවන්නා වූ ආහාරජ රූපයෝද ඍතුජ රූපයෝද කර්මජ රූපයෝද චිත්තජ රූපයෝද ජරාවට පත් වෙමින් දිරදිනා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරු වලටද ගොදුරු වන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින් අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වා වූ කාලය තුල පහළවන්නා වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත් සමූහය ක්ෂණයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් බිඳි බිඳි ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ
ආහාරයෙන් හටගත්තා වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත් සමූහය ශනයක් ශනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය වයස්ගත වීමේදී පහළ වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත් සමූහය ශනයක් ශනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ ඍතුවෙන් හටගත්තා වූ රූප ධර්මයෝ විදර්ශනා කළා වූ සිත් සමූහය ශනයක් ශනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ කර්මයෙන් හටගත්තා වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත් සමූහය ශනයක් ශනයක් පාසා ඇති වේ නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ චිත්තජ රූපයෝ
විදර්ශනා කළා වූ සිත් සමූහය ශනයක් පාසා ඇතිවේ නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය රං රිදී මුතු මැණික් ආදී වූ ධර්මතා රූපයන් විදර්ශනා කිරීමේදී පහළ වූ සිත් සමූහය ශනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය සියලු රූප ධර්මයෝ අනිත්‍යයෝය සියලු රූප ධර්මයෝ දුක්ඛයෝය සියලු රූප ධර්මයෝ අනාත්මයෝය සියලු නාම ධර්මයෝ අනිත්‍යයෝය සියලු නාම ධර්මයෝ දුක්ඛයෝය සියලු නාම ධර්මයෝ අනාත්මයෝය දැන් නැගිටින්න හැරින්න දැන් මේ ඔය කිව්වේ මොකද්ද අපි ඊයේ මම විස්තර කරන්නේ මොකද්ද මේ රූප සප්තක භාවනා ක්‍රමය නාම සප්තක භාවනා ක්‍රමය කියලා එකක් ඒ භාවනා ක්‍රමය ගොඩාක්ම සම්මර්ෂණේ ඥානෙ යටතේ සම්මර්ෂණය කිරීම ඥානෙ යටතේ සලකන්නා වූ භාවනාවක්. ඒක සම්මර්ෂණය කිරීමට ගොඩක් වැඩ කටයුතු තියෙනවා. ඒක ඉතින් මේක ටිකක් ගොඩක් මේ අද කරෙත් බොහොම කෙටියෙන් කරේ. මේක ගොඩක් විස්තරයි. ගොඩාක් දවසක්ම ඔක දිගට කියන්න පුළුවන්. වයස්ගත වෙන රූපයෝ මෙනෙහි කරන්නම පැයක් විතර යනවා. ඊට පස්සේ චිත්තජ ආහාරජ රූපයන්ගෙන් ඍතුජ රූපයන්ගෙන් කර්මජ රූප චිත්තජ රූප ඒකට ඔය තිබෙන්නා වූ ධර්මතා රූපේ කාශ කළ මෙනෙහි කරන්න ගොඩාක් වෙලා යනවා. ඉතින් හැබැයි වෙලා ගියාට එහෙම මෙනෙහි කරන්න අර විදර්ශනාවෙන් හිත බල ගැන්වීම විදර්ශනාවෙන් හිත තෙද ගැන්වීම වැඩි වෙනවා. සමහර වෙලාවට කෙනෙකුට මේ තනියෙන්ම විදර්ශනා කරන්න කිව්වට ওই ඩිංගක්
ඇද්දක පියාගෙන අනිත්‍යයි දුකයි කියලා ඊට පස්සේ පොඩ්ඩක් අර නිින්ද පැත්තට බර වෙනවා. පස්සේ මම තවිලා තියෙනවානේ. ඒකින්ද පස්සේ මම හිමීට නිවි හැනේල්ලේ මේක විදර්ශනා කරගන්නවා දැන් නිකක් හැපියා ගන්නවා කියලා. එහෙම තීරණත් ඔව් ඒක නිදාගන්න ලේසි. මේක කියන්න හේතුව ශාරීරික වශයෙන් වර්තමාන ජීවිතයේ තිබෙන්නා වූ වර්තමාන ජීවිතයේ අනිත් ලදරු තරුණායට සාපේක්ෂව කටේ කතා කිරීමේදී සැලකීමේදී දැන් මේ වයසේ ඉන්න මේ පින්වතුන් සලකන්නේ සලස්තෑනියයි කියලා. ඒ ඇවිල්ලා අනිත් අයගේ ඇඟවල් වලට අනිත් අයගේ ජීවිත වලට සම්බන්ධ කරලා සාපේක්ෂව සමාන කරලා බැලීමේදී තමයි සලස්තෑනි වැඩි හිටියෝ කියලා සලකන්නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මයේ පුහුණුව තැනට ආවන් පස්සේ මේ ඔක්කොම ලදරු පොඩි අය. ඒක නිසා මේ හැම වෙලාවෙම මේ ලදරු මනසට හැම වෙලාවෙම පිකප් එකක්. ඒ කියන්නේ ස්ටාර්ට් එකක් දෙන්න ඕනේ. පිකප් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මොටිවේෂන් එකක් දෙන්න ඕනේ. එන්කරේජ්මන්ට් එකක් දෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් එහෙම හැම තැනම එතනම ගිලා බහිනවා. ඒකයි වෙන්නේ. ඒකේ එතනම උත්සාහ කරන්න ඕන කියලා හිතක් තියෙනවා. මම කොහොම හරි විදර්ශනා කරන්න ඕනේ කියලා හිතක් තියෙනවා. ඒක මේ ඒ හිතෙන් තමයි එන්නේ. හැබැයි ටික පටන් ගන්න යනකොට ඒ තිබිච්ච හිත පර වෙලා යනවා. එහෙම නෙවෙයිද? බොහෝ අයට එහෙම වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම එක්කෝ ඔය වගේ විස්තරයක් කියලා හරි අර එහෙම නැත්නම් සජ්ජායනා ස්වරූපයකින් හරි අරක අල්ලලා දෙන්න ඕනේ. මේක ඒක නිසා එහෙම කරාන් පස්සේ මේක වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. ඒක නිසා තමයි මේ රූප සත්‍යක භාවනා මනසිකාරේ, නාම සත්‍යක භාවනා මනසිකාරේ, චත්තාලිසාකාර භාවනා මනසිකාරේ කියලා භාවනා මනසිකාර එහෙම කරලා තියෙන. එතකොට මේ ඇත්තටම මේ හොඳට ඒක එක තැනකට යනකොට හිත සාන්ත වෙනවා. තව තියෙනවා ප ဋ ාණ දේශනා තියෙනවා. දෙසත්ත්‍ය ඥාන තියෙනවා. අනිත් එක දෙසත්ත්‍ය ඥාන වල මේ සම්මතන ඥානේ කරනකොට තමයි මේ විස්තරයක් අපි මේ අල්ලලා දෙන්නේ. ඇත්තටම මේක මේ නිකන් මේ පින් සිද්ධ කරගන්න කරන එකකුත් නෙවෙයි. මේක ඇවිල්ලා ධර්ම අවබෝධය කරගන්න ඒ පැත්තට බහින ක්‍රමයක්. පුළුවන්. ස්පියා ගන්න නැතුවත් පුළුවන්. හැබැයි ස්පියා ගන්න නැතුව පුළුවන් මෙහෙම එක්කුත් තියෙනවා. අපි මේකෙන් කියන මේ වාක්‍යේ නිකන් හැඩයකට කියන්න ඕන කියලා හදාගත්ත එකක් නෙවෙයි. මේකේ තියෙනවා මේ තැනක්. යම්කිසි ධර්මයේ කතා කරන තැනක් තියෙනවා. ඒ ධර්මයේ කතා කරන ඒ වාක්‍යෙන් ධර්මයේ කතා කරන ඒ ධර්ම කෑල්ලේ හිතේ ඉන්න ඕනේ. එතකොට ඒ භාවනාව සිද්ධ වෙනවා. අපි එකක් උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. මේ ශරීරයේ මේ ජීවිතයේ ආහාරජ රූපය කියලා කියනකොට මේ ශරීරයේ ආහාරජ රූප නිෂ්පාදනය වෙලා තියෙන අපි තේ ගත්තා කෑම ගත්තා ඒක ආහාරජ රූපය ටික. ඒ ආහාරජ රූපයෝ මොකක්ද වෙලා තියෙන්නේ? ක්ෂණයක් පාසා වෙනස් වෙලා ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා වේගයෙන් බිඳි යනවා. ඇති වෙලා නැති වෙලා යන වේගයෙන් බිඳි යන එකට තව වචනයක් පාවිච්චි කරනවා නිට්ටිය නෑ. අනිත්‍යයි කියලා. ඊළඟට කියනවා ඉතින් ඒ අනිත්‍ය වෙලා යන නිසා වේගයෙන් බිඳි යන නිසා ඒක එතන තියෙන්නේ මොකද්ද? දුක්ඛ ස්වභාවයක් තියෙනවා. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය එක තමයි එහෙම දුකක් තියෙන තැන ඒ ධර්ම
හටගන්නෙත් පවතින්නෙත් නැති වෙලා යන්නෙත් අපිට ඕන හින්දා නෙවෙයි. දැන් ආහාරජ රූප හටගත්තේ අපිට ඕන හින්දාද? පවතින්නේ අපිට ඕන හින්දාද? දි รา යන්නේ අපි හිතන හින්දාද? නෑ. ඒක අපිට කන්ට්‍රෝල් එකක් නෑ. ඒක ඒ වගේ තිබෙන්නා වූ ධර්ම ස්වභාවය. ඒක නිසා කිසිදු කෙනෙකුගේ පාලනයකින් තොරව ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒක නිසා කියනවා කිසිදු හරයක් නැති බැවින්ද තම තමන් කැමති ලෙස නොපවතින බැවින්ද අනාත්මනේ. ඒ විදිහට මෙනෙහි කරනවා. ඒ මොනවගෙනද ඒ විදිහට මෙනෙහි කරේ? ඔය ලක්ෂණ ටික දින මොකේද? ආහාරජ රූප වල. අන්නේ ආහාරජ රූප වලට හිත හරවගෙන අන්නේ විදිහට කරොත් තමයි හොඳ සත්‍යඥාන. හොඳයි. අනිත්‍ය වුණාට ඒ පවතින්නේ නැති වුණාට ඒක මොකක් හරි බලයක් තියනවා නේද? දැන් අපහු ඒක සිහි කර මෙනෙහි කරන්නේ මොකක් හරි එනර්ජි එකකින් නේද? ඒක කැඩි ඒ කියන්නේ ඒක ඔක්කොම මෙනෙහි වෙලා කැඩි යනවා. ඒක මෙනෙහි කරන්නේ මොකෙන්ද? අපේ හිතින්. ඒ හිතින් මෙනෙහි කරනකොට හිතත් කැඩි යනවනේ. හිත මෙනෙහවන්නේ බලයක් තියනවානේ හිත මෙහෙම මොකෙක්වත් නැහැ මෙහෙ කරන්නේ. මොකක් හරි බලයක් තියෙනෝනේ දැන් හිත වැටෙනකොට ආයෙ අපි කියනවානේ. එහෙමයිද මේකට අනුව ගන්න නම් මම තමයි ගන්න දෙන්නේ. මන්නේ ඉතින් ඔය වැටෙනකොට උදව්වක් කරන්නේ. මම කියලාම නෑ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කන්ටිනියස්ලි යන දෙයක් නැති වුණාට මොකක් හරි බලවේගයක් තියෙනවානේ. මොකಾದ බලවේගය? ඒක දන්නේ. නේද මාත් දන්න තරමට නෑ. මේක තේරෙන මොකක් හරි බලවේගකින් මේ වැටෙන තැනට ආපහු නැගිටින්න. ඒක මෙහෙමයි. අපි පුරුදු කරලා තිබෙන්නා වූ හිත් තියෙනවනේ. අපි පුරුදු කරලා තිබෙන්නා වූ හිත් වලින්ම අපිට නිකන් අර උඩට මතු කරලා දෙන ගතියක් මිසක නැතුව ආයේ මේ වෙන මොකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ අපිම පුරුදු කරලා තියෙන දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම මහාන වෙලා ඉන්නවනේ. මම මහාන වෙලා ඉන්නවා. ඉතින් මම මහාන වෙලා මේ ඉන්නකොට දැන් මට කවුරු හරි ඇවිල්ලා නිකන් මට හිතෙන්න පුළුවන් මේ මට කවුරු හරි හිතවලා තියෙනවා මහාන වෙන්නේ කියලා. නැත්තම් මොකක් හරි බලවේගයක් මට තියලා තියෙනවා. මම මහාන කරන්න මේක මට මේ පුෂකක් දීලා තියෙනවා. ඒ කියලා ඉතින් මට මගේ මේ එතකොට මම කරන්නේ මොකද්ද? මගේ අර සාංශාරික පුරුද්ද මගේ කුසල් ගතිය මං හිමීට මාව දෙකේ කුලයට දාගෙන කාට හරි දෙනවා ඒක. ඔව්. ඊට පස්සේ නැත්තම් කියනවා මෙහෙම මට මේ බණ ටික මේ විදිහට කියන්න නෑ. කවුරු හරි මම හිතන්නේ මේ පිටිපස්සේ ඉඳගෙන දෙන්නේ. ඒක අපේ ගුරු අපිට උගන්වපු ගුරු ස්වාමීන් වහන්සේලා කැලේ. එතකොට භාෂාව උගන්වපු ස්වාමීන් වහන්සේලා කිසිම කවුරුවක් නෑ. ඔක්කොම කැලේට දාලා ඊට පස්සේ අපි මාන කරපු ස්වාමීන් වහන්සේලා ඔක්කොම අහකට දාලා මගේ උත්සාහයත් සම්පූර්ණ දාලා මම ඊට පස්සේ මෙතන හිතා ගන්නවා නෑ මොකක් හරි බලවේගයක් තමයි මේක මෙහෙවන්නේ කියලා. ඕකට කියනවා ඔන්නෝම තමයි එන්නේ ආත්මීය හැඟීම. ඊශ්වර හැඟීම. එහෙම කට්ටිය ඉන්නවනේ සම්මත ලංකාවේ විශ්ව ශක්තිය කියලා. අයියෝ. වැඩක් නෑ ඒ වගේ. ඒගොල්ලෝ වැඩි වෙලා හින්දා තමයි දැන් කොහොම වෙලා තියෙන්නේ. එන්නේ මෙහිමයි තියෙන කුසලයේ පුරුදු කිරීමේ පුරුද්ද කුසල මානසිකාරය. ඒක තමයි තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒ කුසල මානසිකාරය කියන්නේ කුසල අතම පුරුදු කරගන්න. පුරුදු කරලා අපි යම් කිසි දෙයක් පුරුදු කරලා තියෙනවා අපිට හැඟීමක් එනවා මේක කරන්න ඕනේ මේක අහන්න ඕනේ මේක හිතන්න ඕනේ. ඒ හැඟීමක් එනේලා ඒකට කියනවා ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රතිවෙච්ච කුසල සිත්වල හැටි. ඒක තව මේක පුරුදු කරන්න ওই මානසිකාරය ඉස්සරහට එනවා තව වැඩි. එහෙම නැතුව වෙන කවුරුවත් එන්නේ නැහැ. ආනාපාන සතිය වෙනස් වෙන එක ගැන හිතන්න බැරිද? ආනාපාන සතිය ආනාපාන සතියත් ඇති වෙනව නැත්නම් ඇති වෙනවා නැති වෙනවා ඊළඟට වෙනවා.
ආනාපාන සතියෙත් ඇති වෙනවා නැති වෙනවා කැඩි කැඩි යනවා බිඳි බිඳි යනවා වේගෙන් බිඳි බිඳි යනවා ඒ තියෙනවා. හුස්ම රැල්ල පළවෙනි එකේ යනවා දෙවෙනි එකේ එනවා තුන්වෙනි එක යනවා හතරවෙනි එකේ එන්න පටන් ගත්තාම යමින් පවතිනවා කියලා කියන්නේ පැවතීමකුත් නෙවෙයි. ඒක නිකන් කොළම යනවා කැඩි යනවා බිඳි බිඳි එනවා. එහෙම තමයි තියෙන්නේ. ආයේ ඒකේ තියෙන්නේ ඇතිවීම නැතිවීම තමයි. ඒක බලලා ආනාපාන සතිය හදලාගෙන ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න පුළුවන්. ඒ එක ක්‍රමයක්. දැන් මේ කිව්වේ මොනවද? මේ කිව්වේ තවත් විදියක විදර්ශනා ක්‍රමයක්. නාම රූප වෙනස් කරගන්නේ කොහොමද? නාම වෙනස් කරගන්නේ තවත් විදියක්. ඔය ආනාපාන සතිය තවත් විදියක්. ඊට පස්සේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. ඒ විදර්ශනා කිරීම තවත් එකක්. ඊට පස්සේ කියනවා පඨවි ධාතු අනිත්‍යයි, ආපෝ ධාතු අනිත්‍යයි, තේජෝ ධාතු අනිත්‍යයි, වායෝ ධාතු අනිත්‍යයි. ඒවා මෙහෙය කරන්නේ තවත් විදර්ශනාවක්. එහෙම නැත්නම් හිතනවා රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥා සංකාර ඒ ස්කන්ධ වශයෙන් තවත් ඔය වගේ ඔය මේ සම්මසන ඥානය යටතේ ඔය හැම එකේම සක්මන් කරන්න ඕනේ මානසික. ධ්‍යාන විඥාන නැතුව විදර්ශනා භාවනා තුළින් රහත් වුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. පඤ්ඤා විමුක්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක කෙලින්ම එතකොට අර ඒ මාර්ගසිත පහළ වෙනවා කෙලින්ම මොකද නැතුව. ඒ කියන්නේ විදර්ශනා ඥාන හැදෙනවා. හතරවෙනි ධානයක් එහෙම එහෙම ඉන්නේ ධ්‍යාන තියෙනවත් තියෙන නැතිවත් තියෙනවා. සුළු මොහොතකටවත් ස්වාමීන් වහන්සේ මම කියන්නේ. ඒකට දැන් එහෙම අපි තම යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් විදර්ශනාවෙන් නිවන් අවබෝධ කරනකොට සුළු කාලාන්තරවලදීවත් 1 2 3 4 පහ කරලා නෙමෙයිද අනුපිළිවෙලට යන්නේ නැත්නම් කෙලින්ම ස්කිප් කරලා යන්නේ නෑ ධ්‍යාන ලෙවල් එකක් සමහරුන්ට හැදෙනවා. ඒකේ එක තැනක තියෙන්නේ දැන් කොහොම භාවනා කරත් මාර්ගඵල වලටපත් වෙන අවස්ථාවේදී ප්‍රථම ධ්‍යාන ලෙවල් එකේ ශක්තියක් ඉබේ හටගෙන තමයි ධර්මාභෝධය වෙන්නේ. හැබැයි ඒ වෙලාව ධ්‍යාන ලෙවල් එකේ සමාධිය වුණාට ඒකේ ඇතුළේ තිබෙන්නේ ප්‍රඥාසාරය. ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ බලේනේ අර කිව්වේ. බණ කියනකොට තියෙනවා. එතෙන්දි අර ප්‍රථම ධ්‍යාන වගේ බලයක් හැදිලා තමයි ඒ චිත්ත සමාධියක් හැදෙනවා. හැදිලා ඊට පස්සේ ඒකේ ඇතුලේ තමයි ප්‍රඥාව පැරලේ යන්නේ. ඉතින් හැබැයි ඒ විදිහට බණ කියවෙන්නත් ඕනේ, ඒ විදිහට අහන්නත් ඕනේ. දැන් ඇත්තටම බණ කියන ගමන් බණ කියන බණ අහන එකත් එක්ක සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්නව හැකියාව තියෙන අය අද හිටියා කියලා කිව්වොත් එහෙම මට වැඩකුත් නෑ. මම ඔක්කොම ෆ්‍රී. ආ එන්නෙත් නෑ ඒක. හැබැයි ඒ වගේ තත්වයකට පත් වෙන්නේ අමාරුවෙන් හරි එහෙම කරලා තිබුණා. දැන් පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ, අනෝමදස්සි බුදුරජාන් වහන්සේගේ කාලේ, ඔය වගේ කාලවලදී විපස්සී බුදුරජාන් වහන්සේගේ කාලේ, ඒ වගේ කාලවලදී සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරීලා විදර්ශනා වඩලා සමාධි වඩලා දම්පැන් ආදී දේවල් පහසුකම් අර භාවනා කරන අයට සපයලා දීලා ඒ වගේ තේජාව ඕජාව හරය ශක්තිය බලය කුසලයේ කාගෙන ආපු අය තමයි නිකන් සීට් එකේ ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් ටොට්ටස් ගාලා ගියා. ඉතින් අපි ගිහිල්ලා දැන් ඉතින් මේ කොම්පියා කරන්න යනවා අර කට්ටියට. සම්මාස සෝපාක අත්‍රිගේතක කුසලයක් ඕනේ කියනවානේ මේ
බලලා ගන්න. එහෙම කියනවා නේද ස්වාමීනි? එහෙම කියනවා. එතකොට සෝපාක වගේ කෙනෙක් ප්‍රීතක වෙන්න බෑනේ. සෝපී වගේ උපතක්. ඇයි නැත්තේ? ඒ කියන්නේ දෙකම පහත. ඒව සමාජයේ මේ සමාජයේ සලකන ඒවනේ. ඒ සමාජය සලකන ඒව නෙවෙයි ඒව ඇවිල්ලා ඉන්දියානු සමාජය සලකන හැටි. දැන් මේ එයාපෝට් එකට ගිහිල්ලා බලන්නකෝ මේ සෝපාකලා ඔය කොච්චර කිට් එක ගහගෙන ඉන්නවද කියලා අර කරත්තේ අරගෙන. පාරටම අවබෝධ කරගත්තා. නෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැතුව rahat වෙන්න බෑ. ඕන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැතුව එහෙම එන්නේ නැහැ. දැන් සෝපාක ස්වාමීන් වහන්සේ ඒ සමාජ තලයේ සමාජයේ සලකන විදිහට එහෙම නිකන් ගිහිල්ලා අර තමන්ගේ අර ජීවිකාව පවත්වාගෙන යන්න කීයක් හරි හොයාගෙන යන්න ඒ විදිහ නෑ සෝපාක නෙවෙයි ඒ සුනිත. අර සෝපාක කියන අසරණ පවුලකනේ ඉපදුනේ. අර ඉතින් ඒ වගේ ඉපදුනාට ඒ සෝපාක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ත්‍රි හේතුකයි. ධර්මය අවබෝධ කර ඇත්ත වශයෙන්ම සමහර අය අවුරුදු 50 60 ගිහිල්ලත් අමාරුවෙන් මේ ඉඳ ගන්නවත් බෑ. තවත් අනිත්‍යයි දුක්ඛයි කිය ඇද ඇද යනවා. හැබැයි සෝපාක හමුදුර අවුරුදු 7න් ඔක්කොම වැඩක් ඉවරයි. බලන්නකො එතකොට කවුද මේ ත්‍රිහේතුක අඩු කියන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමාජයේ දෘෂ්ටිගත වෙලා ඉන්න කිරිස් බොහෝ විට ත්‍රි හේතුක නොවන අය. කොහොමද ද්වි හේතුක එක හේතුක වගේ අය. සමහර අය ඉන්නවා වඩ සමහර අය ඉන්නවා ත්‍රි හේතුකයි. සමහර අය ඉන්නවා ද්වි හේතුකයි ත්‍රි හේතුක වගේ. සමහර අය ඉන්නවා අහේතුකයි. එතකොට ඒ අහේතුකයේ වුණත් නිකන් ඉන්නේ ත්‍රි හේතුක සද්ද දාගෙන ඉන්නේ. ඒ වුණාට යටට යන්නේ යන්නේ. එතකොට වෙනත් පලාතක ඉපදිච්ච ත්‍රි හේතුකේ ඉන්න පුළුවන්. අනිත් එක ත්‍රි හේතුක ඉපදුනාට ඒකම හරියන්නේ නැහැ. ඒක ඇවිල්ලා ලයිෆ් ක්වොලිෆිකේෂන් එකක් විතරයි. හැබැයි ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණට බාහිර ප්‍රත්‍ය ධර්මෙන්න ඕනේ. ඒ කියන්නේ පරතෝ ഘോഷේ තියෙන්න ඕනේ. අනිත් කවුරු හරි කියලා දෙන්න ඕනේ. වෙනත් ධර්ම මානසිකාරයේ ශක්තියක් තියෙන්න ඕනේ. ආහාර පාන ආදී දේවල් තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ අර බුදුරජාණන් වහන්සේ මේ අජාසත් රජතුමාට මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ ධර්ම දේශනා කළ නැකිල යනකොට කියපු කතාව තාත්තා මරන්න නැතුව හිටියා නම් අද යන්නේ නිකන් නෙවෙයි සෝවාන් ආර්ය කෙනෙක් හැටියට. ඔය ත්‍රි හේතුකනේ. දැන් අජාසත් රජතුමා ත්‍රි හේතුකයිනේ. ඊළඟට දේවදත්ත තෙරුන් වහන්සේ ත්‍රි හේතුකයි. ධානයත් ලැබුවා. අජාසත් රජුණු ත්‍රි හේතුකයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තියේ ත්‍රි හේතුක වුණාට ඒකේ තිබෙනා වූ රිලේෂන්ෂිප් එක අමෝ මිත්‍යා දෘෂ්ටියක පෞකාර රිලේෂන්ෂිප් තිබුණා. ඒක නිසා ඒගොල්ලෝ ගෝන් ස්ට්‍රේට්. සාමාන්‍යයෙන් සුස්ත විද්‍යාසික භාවනා කරනකොට ඒ මාර්ගඵල ආදී ලැබෙනකොට මේ ඒ ඇති වෙන්නේ මේ ශනික සමාධියක් කියන්නේ. ඔව්. ඒ සමාධිය අර තලයට ගිහිල්ලා යන්නේ. ආනන්තරික සමාධිය කියලා කියන එකට. හොඳයි එහෙනම්. සෑම දිනාටම ධර්මාභෝධය වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා.